Right. We can start our work. When ආරම්භ කරන්න පුළුවන් එහෙනම්. Yesterday we had our tude class. We have tude class එක කරා. Today we are discussing the theory part. අද theory කොටසයි සාකච්ඡා කරන්නේ. හරි. පුතාලා on Saturdays we are discussing writing part. අපි සෙන්සුරාදා දවසට මේ දවසට සාකච්ඡා කරමින් ඉන්නේ writing part එක. හරි. අලුතෙන්ම class එකට සම්බන්ධ වෙලා කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් ගිය සෙනසුරාදා පන්තියට සම්බන්ධ නොවි අද අලුතෙන්ම ක්ලාස් එකට සම්බන්ධ වෙලා කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ගිය සෙනසුරාදා උගන්වපු පාඩම ඒ කියන්නේ ගිය සෙනසුරාදා පාඩමේ රෙකෝඩින් එක අහලා තියෙන්න ඕනේ මම එයාගේ ඔයාලගේ group වලටත් මැසේජ් එකක් දැම්මා ඊයේ හවස ටියුට් ක්ලාස් එකෙත් කිව්වා අද ක්ලාස් එකට සම්බන්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම ගිය සෙනසුරාදා රෙකෝඩින් එක අහලා තියෙන්න ඕනේ කියලා මොකද ගිය සෙනසුරාදා අපි එක පාඩමක් පටන් අරගෙන මගක් ඉගෙනනවා එක ටිකක් උගන්නලා නැවැත්තුවා එතන ඉඳන් ඊටු ටික තමයි අද පටන් ගන්න. හරි. බොඳ වෙලා සර් පේන්නේ කියලා කෙනෙක් දාලා තියෙන මෙසේජ් එකක් බොඳ වෙනවා. සර් එහෙම බොඳ වෙන්නේ නැහැ. හරි. ඔයාලට එහෙමද පේන්නේ? බොඳ වෙලාද පේන්නේ? නෑ සර්. නෑ සර්. හොඳට පේන්නේ. නෝ සර්. නෑ සර්. right. හරි. පුතා වෙට් ටික ආරම්භ කරමු එහෙනම්. අපි මෙහෙමයි. මේ දවස්වල මොනවා හරි මම කියන දේවල් ඇහෙන්නේ නැත්නම් පේන්නේ නැත්නම් මට අනිවාර්යයෙන්ම කියන්න. නැතු එහෙම මේ ගැටලුවක් තියෙනම් කියන්න නැත්නම් මම දන්නේ නැහැ මම කියාගෙන යනවා හරි. පේන්නේ නැත්නම් ඇහෙන්නේ නැත්නම් මට දැනුවත් කිරීමක් කරන්න මැසේජ් එකක් එවන්න. හරි. පුතා දැන් මේ දවස්වල අපි සාකච්ඡා කරන්නේ O level exam එකේ හොඳට අහගන්න ලකුණු 35ක් ගන්න පුළුවන් ප්‍රශ්න සෙට් එකක්. හරිද? O level exam එක අපේ ටාගට් එක වෙන්න ඕනේ අපේ අරමුණ තමයි දැන් 10 වසර ඉන්නවා කියන්නේ මේ 10 වසරේ අවසාන කාලේ හරි 11 වසර වගේ තමයි දැන් ඉන්නේ තව මාස කිහිපයකින් 11 වසරට යනවා ඔයා අපේ ටාගට් එක තමයි O level English paper එකට ඒකක් ගන්න එක හරි O level English paper එකට හොඳ රිසල්ට් එකක් ගන්න එක ඉතින් එහෙම රිසල්ට් එකක් ගන්න මම ඔයාලට කිව්වා O level paper එකේ ලකුණු 100න් ලකුණු 35ක් ගන්න පුළුවන් ප්‍රශ්න වගේක් තියෙනවා ඒ තමයි පුතේ O level exam එකේ writing part එක හරි O level exam එකේ writing part එක writing part එක කියන්නේ පාට ලියන්න එන ප්‍රශ්න වගේක් තියෙනවානේ ලියන්න ප්‍රශ්න වගේක් එනවානේ ඒ කියන්නේ letter writing essay writing notes notices short paragraph graph analysis ඔන්න ඔය වගේ ප්‍රශ්න වගේක් එනවා මේ ප්‍රශ්න ටිකට ලකුණු 35ක් ගන්න පුළුවන් හරි ප්‍රශ්න ටිකට ලකුණු 35ක් ගන්න පුළුවන් අපි ඒ ටිකයි සාකච්ඡා කරන්නේ මේ දවස්වල දැන් මේ වෙද්දී අපේ ක්ලාස් එකේ මම පුතාලත් එක්ක සාකච්ඡා කරලා තිනවා formal letters කියන මාතෘකාව. රාජකාරී ලිපි කොහොමද ලියන්නේ කියලා. ඒ වගේම තමයි මේ වෙද්දී සාකච්ඡා කරලා තිනවා I have already discussed with you how to write down informal letters. පෞද්ගලික ලිපි කොහොමද ලියන්නේ කියලා සාකච්ඡා කරා. ක්ලාස් එකට මුලින් ඉඳන් ආපු අයත් එක්ක. ඒ වගේම තමයි note එකක් කොහොමද ලියාගන්නේ. හරි? note එකක් කියලා කියන්නේ short informal letter එකක්. හරියම ලේසි මේක. ඒ වගේම තමයි අපි සාකච්ඡා කරන නෝටිස් එකක් කොහොමද ලියන්නේ දැන්වීමක් හරි ඒ වගේම දැන් මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නවා ඒ කියන්නේ last week we started graphs and charts හරි graphs and charts කියලා જાතියක් තියෙනවා හරි ප්‍රස්තාර making graphs කියන මාතෘකාව අපි ගිය සතියේ පටන් ගත්ත සාකච්ඡා කරා තව ඔයාට O level exam එකේ එනවා short paragraph එකක් ලියන්න short paragraph එකක් එනවා essay එකක් එනවා essay එකක් එනවා හරි ලකුණු 35ක් ගන්න පුළුවන් ওই ප්‍රශ්න සෙට් එකට. හරි මේකෙන් ගොඩාක් දේවල් සාකච්ඡා කරලා ඉවරයි මේ වෙද්දි. O level මට්ටමින්ම සාකච්ඡා කරා මේවා. ඔයා 10 වසරේ කියලා බැලුවේ නැහැ. හරි 11 වසරේ උගන්වන්න ඕනේ දේවල් ටික දැන් මම උගන්වලා තියෙනවා. Formal letters, informal letters, notices. හරි ඒ වගේම දැන් graphs කියන මාතෘකාව පටන් ගත්තා. පුතා පුළුවන් නම් ඔයා දන්නවා නම් කියන්න O level exam එකේ මේ graphs ඒකලා කියන්නේ ප්‍රස්තාර කියන ප්‍රශ්නේ ප්‍රස්තාරයක් දිලා විස්තර කරන්න වෙන ප්‍රශ්නේ කීවෙනි ප්‍රශ්නේ වශයෙන් දෙන්නේ 14 right very good 14 මම ගිය සතියේ වාට කියන්නත් ඇති the question number 14 in your O level English paper would be the question graphs and charts analysis හරි O level exam paper එකේ ඔයා මම අහුවොත් සර් 14 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා graph එකක් තමයි එන්නේ හරි O level paper එක ගැනත් අද මුලින්ම ක්ලාස් එකේ චුට්ටක් කියන්න දැන් 10 වසරටත් යන ළඟ නිසා පුතා දන්නවද O level English paper එකේ duration එක what is the duration of O level English paper papers දෙකක් තියෙනවා මේ දෙකේම කොච්චර කාලයක් තියෙනවද ලියන්න
3 hours පැය 3ක් තියෙනවා O level English paper එක පැය 3යි හොඳට අහගන්න මේ දේවල් ඒ වගේම මේකෙන් papers දෙකක් තියෙනවනේ first paper and the second paper first paper එකයි second paper එකයි first paper එකේ කොච්චරක් තියෙනවද කාලය කොච්චර කාලයක් දිනවද ඔයාලට ලියන්න 1 hour. yes the duration of the first paper is 1 hour O level English paper එකේ පළවෙනි කොටස පැයයි තියෙන්නේ second paper එක 2 hour. 2 hours. 2 hours පැය දෙකක් හරි මේ O level English paper දෙකේම first paper එකේ second paper එකේ ඔක්කොම ප්‍රශ්න කීයක් තියෙනවද අර ගණන් වල විද්‍යාව වගේ බහුවර්ණ එහෙම මුකුත් නැහැ හරි එහෙම ප්‍රශ්න එන්නේ නැහැ English paper එකේ all together how many questions are in the O level English paper O level English paper එකේ ප්‍රශ්න කීයද ඔක්කොම ඒ කියන්නේ මේ letter writing essay writing short paragraph එතකොට complete the dialogue complete the fill in the blanks with using correct words හරි ඔය වගේ එක එක ප්‍රශ්න එන්නේ හරි I am asking you all together how many questions are in the O level English paper මම පුතාගෙන් අහන්නේ පොදුවේ ඔක්කොම කීයක් තියෙනවද ඔව් O level paper එකේ තියෙන ප්‍රශ්න එන්නේ test 1 test 2 test 3 කියලා test කියන වචනේ භාවිතා කරලා දෙන activity කියලා එහෙම නෙමෙයි දෙන්නේ ඒ වගේ ඔක්කොම tests තියෙනවා 16ක් හරි first paper second paper මේ දෙකේම test 16ක් තියෙනවා first paper එකේ තියෙනවා tests 8ක් හරි ප්‍රශ්න 8ක් තියෙනවා second paper එකේ test 8ක් තියෙනවා හරි පළවෙනි paper එකේ ප්‍රශ්න 8යි පළවෙනි paper එකේ ප්‍රශ්න 8ට පැයයි තියෙන්නේ දෙවෙනි paper එකේ ප්‍රශ්න 8ක් තියෙනවා ඒකට පැය දෙකක් තියෙනවා මේ දෙවෙනි paper එකට වැඩි කාලයක් දීලා තියෙන පුතා මේ දෙවෙනි paper එක තුල තමයි ලියන ප්‍රශ්න ගොඩාක් එන්නේ හරි ඒ කියන්නේ letter writing එක essay writing එක note එක note නෑ letter writing එක essay writing එක ඒ වගේම graph analysis හරි සහ ලොකු passage එකක් දීලා කියවලා තේරුම් ගන්න හරි poem එකක් දීලා කියවලා තේරුම් අරගෙන උත්තර ලියන්න ඔන්න ඔය වගේ ඒවා ඉන්නේ දෙවෙනි paper එක තුල ටිකක් අමාරු පළවෙනි paper එකේ ටිකක් අර complete the following sentences use complete the following sentences using words වචන අරගෙන ඉස්තම් පුරවන්න හරි ඒ වගේ ප්‍රශ්න ටිකක් එන්නේ ඉතින් මෙහෙම ප්‍රශ්න 16ක් තියෙනවා 14 වෙනි ප්‍රශ්නේ ඒ කියන්නේ පළවෙනි paper එකේ නෙමෙයි දෙවෙනි paper එකේ 14 වෙනි ප්‍රශ්නේ තමයි graphs and analysis graph කියන මේ ප්‍රස්තාර කියන ප්‍රශ්නේ එන්නේ හැබැයි මේ ප්‍රශ්නේ මෙහෙමයි එන්නේ 14 වෙනි ප්‍රශ්නේ ප්‍රශ්න දෙකක් තියෙනවා චුටි තෝරා ගැනීමක් කරන්න තියෙන ලකුණු 10ක් ලැබෙනවා පුළුවන් නම් කියන්න මොකද්ද 14 වෙනි ප්‍රශ්නේ තෝරා ගන්න ඉන්නද ඒ ඔයාට 14 වෙනි ප්‍රශ්නේ එන්නේ O level paper එකේ එක්කෝ formal letter එකක් රාජකාරී ලිපියක් ලියන්න එනවා උදාට රාජකාරී ලිපි හොඳට ලියන්න පුළුවන් නම් formal letter කියන එක තෝරා ගන්න පුළුවන් එක්කෝ formal letter or graph මේ දෙකෙන් එකක් තෝරලා ලියන්නයි උදාට formal letters හොඳට ලියන්න පුළුවන් නම් graph එක ලියන්න අවශ්‍ය නැහැ formal letter එක ලියන්න පුළුවන්. ඔයාට formal letter එක අමාරුයි කියලා හිතනවා නම් graph එකක් analyze කරන්න පුළුවන්. තේරුණාද? ලකුණු 10ක් ලැබෙනවා වචන 100ක් ලියන්න. වචන 100 100 words. හරි? 14 වෙනි ප්‍රශ්න. එහෙනම් අපි මේ දවස්වල ලෑස්ති වෙන්නේ ගිය සතියේ පටන් ගත්තා O level English paper එකේ 14 වෙනි ප්‍රශ්නට අදාළව graph එකක් කොහොමද analyze කරන්න කියලා. right පුතාලා අපි එහෙනම් අද වැට් එක පටන් ගමු හොඳ අවබෝධයක් තියාගන්න මේ ඉංග්‍රීසි පේපර් එක සම්බන්ධව හරි අපි කෙලින්ම O level exam එක ටාගට් කරලා තමයි වැට් එක කරන්නේ හරි අපේ එකම අරමුණ මගේ එකම අරමුණ ඔයාලට හොඳම රිසල්ට් එකක් අරන් දෙන්න O level English වලට ඔයාගෙත් අරමුණ වෙන්න ඕනේ O level English paper එකට හොඳම රිසල්ට් එකක් ගන්න හරි ඒකයි මේ exam එකම ටාගට් කරලා වාර විභාගටත් වඩා හරි වාර විභාග වල වැඩි ලකුණු ගන්න අපේ ටියුට් ක්ලාස් එක තියෙනවනේ එහෙම නෙමෙයි එලින්ම මේ O level exam එකම ටාගට් කරලා උගන්වන්නේ ඒකයි මේ ප්‍රශ්නේ අංක පවා කියන්නේ ඒකයි හරි right එහෙනම් වැට් ටික ආරම්භ කරමු අද දිනේ දාලා වැට් ටික පටන් ගමු මෙන්න මේ දේවල් ටිකක් සර් උගන්වලා තිනවා ගිය සතියේ ක්ලාස් එකට ආපු අය those who joined to class last Saturday give me answers මට උත්තර දෙන්න ඕනේ මේ ප්‍රශ්න ටිකට පුතත් එක්ක හරිය පැහැදිලිව සර් සාකච්ඡා කරා මෙන්න මේ වගේ දේවල් ටිකක් ගිය සෙනසුරාදා නෝට් එක ගාවට එන්න ඔයාගේ
හරි writing part එක යටතේ graphs and charts කියලා මාතෘකාවක් ලියාගෙන ඇති මට උත්තර දෙන්න මේ ප්‍රශ්න ටිකට මම ඔයාලට හරිය පැහැදිලිව කියලා දුන්නා මේ ප්‍රස්තාර කියන මාතෘකාව ගත්තාම එහෙම නැත්නම් graphs and charts කියලා ගත්තාම අපිට විවිධ වර්ගයේ graphs charts හඳුනා ගන්න පුළුවන් හරි මම ඔයාලට කිව්වා bar graph කියලා තියෙනවා line graph කියලා තියෙනවා හරි ඒ වගේම තව charts ගත්තාම pie charts කියලා තියෙනවා හරි ඔය වගේ charts graphs වර්ග තියෙනවා කියලා කිව්වනේ හරි ඉතින් අපි ඒ අතරින් පටන් ගත්තා සාකච්ඡා කරන්න මෙන්න මේ bar graph මේකට සිංහලෙන් කියන්නේ තීරු ප්‍රස්තාර කියලා. හරි? bar graph කියන මාතෘකාව පටන් ගන්න. right. පුතාට මම කිව්වා මෙන්න මේ දේවල් ටික මේවා හොඳට මතක තියෙන්න ඕනේ. කිසිම දවසක අමතක වෙන්න බෑ. when it comes to bar graph අපි bar graphs ගත්තාම එහෙම නැත්නම් අපි bar graph analyze කරන්න ගත්තාම විස්තරයක් ලියන්න ගත්තාම මේ bar graph එක බලාගෙන passages කීයක් ලියන්න පුළුවන් කියලා කිව්වද ඔයා? Two passages. two passages. You should write down the bar graph in two passages. ඡේද දෙකකින් ලියන්න. හරි ඡේද දෙකකින් ලියන්න කිව්වේ. එතකොට passage 1 එක පළවෙනි passage එක තුල පළවෙනි ඡේදය තුල වාක්‍ය කීයක් ලියන්න කියලා ඔයාලට මම කිව්වා. 3 sentences. Three sentences. Passage in the first passage you should write down 3 sentences. වාක්‍ය තුනක් ලියන්න කියලා කිව්වා. හොඳට මතක තියාගන්න මේවා හරි. ඒවා නැවත නැවත කියලා දෙන්නේ කිසිම වෙලාවක අමතක නොවෙන්න. එතකොට මේ වාක්‍ය තුනක් අපි ලියනවා පළවෙනි passage එක තුල. මට කියන්න පළවෙනි වාක්‍ය තුල මේ graph එකේ graph එක analyze කරද්දී ලියන පළවෙනි වාක්‍යය මොකක්ද? මොකක් සම්බන්ධව? Paraphrase the given question. Press the given question. Good. I have told you when you describe a graph, the first sentence would be paraphrase the given question. දීලා තියෙන ප්‍රශ්නේ සංස්කරණය කරන්න කියලා මම කිව්වා ඔයාලට. හරි? දීලා තියෙන ප්‍රශ්නේ සංස්කරණය කරන්න කිව්වා. ප්‍රශ්නේ කියන්නේ දීලා තියෙන ප්‍රශ්නේ සංස්කරණය කරනවා කියලා කියන්නේ ඔයාලට ඒ කියන්නේ මෙහෙම ප්‍රස්තාරයක් දෙනවනේ. ඊට උඩින් දෙනවා ප්‍රශ්නයක්. The following bar graph shows the leisure time activities of the students at ABC College. අන්නේ ප්‍රශ්නේ සංස්කරණය කරලා ලියනවා. උදාට මතකයිද පළවෙනි වාක්‍යය ලියන්න කියලා කිව්ව විදිහ. ඒ පැරාෆ්‍රේස් කරන්නේ කොහොමද අපි වාක්‍ය පටන් ගන්නෙ කොහොමද? ඒ පටන් ගන්න විදියක් ඔයා මතක තියාගෙන ඉන්න විදිය මට කියන්න පුළුවන්? This bar graph shows. This bar graph is right. ඔයාට අවශ්‍ය නම් පටන් ගන්න පුළුවන් this bar graph shows. එහෙම නැත්නම් this bar graph depicts. ඔය වගේ සර් ඔයාට භාවිතා කරන්න පුළුවන්. ලස්සන වාක්‍ය ටිකක් කිව්වා පුතාට කැමති වාක්‍යයකින් පළවෙනි වාක්‍යය ලියන්න පුළුවන්. කැමති විදියට this bar graph depicts the leisure time activities of the students. Sorry, this bar graph shows, indicates. Sorry, this is a bar graph about. ඔය කොහොම හරි ඔයා කල්පනා කරලා බලන්න ඔයාලට හොඳ විදියක්. හරි, ඔයා මතක තියාගන්න. right. දෙවෙනි වාක්‍යය. පුතාලා මට කියන්න what should we write down in the second sentence of the passage 1? Introduce the access. indicate the access. Introduce the access. Introduce the access. අපි අක්ෂ විස්තර කරන්න ඕනේ නේද graph එකේ. හරි අක්ෂ විස්තර කරන්න ඕනේ. ඔයාට ගණන් වලත් රතුගම සර් උගන්වලා ඇති අක්ෂ දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අක්ෂ දෙකක් තියෙනවා. හරි? ඉතින් මේ අක්ෂ දෙක ගත්තාම මට කියන්න බලන්න සිරස් අක්ෂය සිරස් අක්ෂය කියලා තියෙනවා. සිරස් අක්ෂයට මොකද අපි කියන්නේ? Vertical access. සිරස් අක්ෂයට vertical axis කියලා කියනවා. ඒ වගේම සිරස් මේ සිරස් අක්ෂයට Horizontal axis. horizontal axis කියලා කියනවා. හරි? ඒ තිරස් අක්ෂය. ඒ වගේම මේ අක්ෂයට තමයි axis කියලා කියන්නේ. අක්ෂ කියන්නේ මොකද බහුවචනේ? අක්ෂ කියන බහුවචනේ? Access. access කියනවා අක්ෂ කියන්නේ. එක අක්ෂයකට තමයි axis කියලා කියන්නේ. හරි ඒ වචන දෙකත් හරියට ඉගෙන ගන්න. එක අක්ෂයකට කියනවා අපි axis කියලා. ඒකේ බහුවචනය තමයි axis අක්ෂ. එතකොට අපි සිරස් අක්ෂයට කියනවා vertical axis, තිරස් අක්ෂයට කියනවා horizontal axis. පුතා දෙවෙනි වාක්‍යය තුල මේ graph එක analyze කරද්දී පළවෙනි ඡේදයේ පළවෙනි වාක්‍යයෙන් ලියනවා මේකේ මොකද්ද පෙන්වුම් කරන්නේ? දෙවෙනි වාක්‍යයෙන් ලියන්න ඕනේ මේ අක්ෂ දෙකෙන් මොනවද පෙන්වුම් කරන්න කියලා. ඒකට හරි පැහැදිලි ලස්සන වාක්‍යයක් සර් ඔයාට කියලා දුන්නා. මොකක්ද මේ වාක්‍යය මට කියන්න පුළුවන් නම් කෙනෙක්?
The horizontal The horizontal axis indicates while the vertical while the axis vertical axis indicates. right very good අපිට ලියන්න පුළුවන් මේ ආකාරයෙන් පටන් ගන්න පුළුවන් the horizontal axis indicates හරි the horizontal axis indicates කියලා මේකෙන් පෙන්වුම් කරන්නේ මොකද්ද කියලා ලියන්න measure time activities හරි ඊට පස්සේ the horizontal axis indicates the leisure time activities of the students while කියලා දාන the vertical axis indicates the number of students හරි අනේ වාක්‍ය කටපාඩම් කරලා තියාගන්න දෙවෙනියට යන්න. ඒකට දෙවෙනියට අපි ලියන්නේ මේ අක්ෂර දෙකෙන් මොනවද පෙන්වන්න කරන්නේ. What about the third sentence? පළවෙනි පැසේජ් එකේ අවසාන වාක්‍ය තමයි තුන්වෙනි වාක්‍ය. What should we write down in the third sentence? introduce the item of the graph. Introduce the item of the graph. Yes, you can write down the items of the horizontal axis. මේකේ මෙහෙම තීරු ඇඳලා තියෙනවනේ graph එකේ. මේ තීරු වලින් මොනවද කියවෙන්නේ කියලා. මම example එකක් වශයෙන් ගිය සතියේ ඔයාලට දුන්නා graph එකක්. ඒකේ තිබ්බ leisure time activities ටික. ඔයාලට ලියන්න පුළුවන් the leisure time activities are කියලා playing sports, watching TV, හරි reading books ඔය වගේ මේකේ තියෙන items ටික ලියාගෙන යන්න පුළුවන්. තුන්වෙනි වාක්‍යයමයි ලියන්න. එහෙනම් ඔන්න පළවෙනි පැසේජ් එක දැන් මතකයි. හොඳට පෙළ ගස්ස ගන්න ඕනේ, මනසේ තියෙන්න ඕනේ, මතක තියා ගන්න ඕනේ. පළවෙනි වාක්‍යයෙන් ලියන්නේ ප්‍රශ්නය සංස්කරණය කරලා ඒ කියන්නේ මේකේ මොකද්ද කියවෙන්නේ කියන දේ this paragraph depicts කියලා අරගෙන අපි ලියනවා පෙන්වුම් කරනවා කියන්නේ. දෙවෙනි වාක්‍යයෙන් ලියන්නේ horizontal axis එකයි vertical axis එකේ මොකද්ද කියවෙන්නේ මොනවද පෙන්වුම් කරන්න කියලා. තුන්වෙනි වාක්‍යයෙන් ලියන්නේ මේකේ මේ තීරු වල තියෙන items ටික. හරි. එහෙනම් all of you can write down the first passage correctly. What about the second passage පුතාලා? දෙවෙනි passage එක තුල අපි මොකද්ද ලියන්නේ? ඔව් හැම තීරුවම විස්තර කරනවා. හැම තීරුවක්ම විස්තර කරලා ලියන්න ඕනේ. මෙන්න මෙහෙම when it comes to the second passage of the graph අපි graph එකේ දෙවෙනි passage එක ගත්තාම we should describe each bar. හරි passage 2 එකේ අපි මොකද කරන්න තියෙන්නේ? අපි describe කරන්නයි තියෙන්නේ. විස්තර කරන්න ඕනේ each සෑම bar එකක්ම. හරි හැම අර තීරුවක්ම විස්තර කරන්න ඕනේ. ඒක ඔයාලට ලස්සනට පටන් ගන්න විදියක් එහෙම සර් කිව්වා. මේ හතරවෙනි වාක්‍යෙනේ එතකොට එන්නේ මේ passage 2 එකේ ගත්තාම ඡේද වශයෙන් ලියන්නේ අපි. මම කියන්නේ පළවෙනි වාක්‍ය තුන ලියුවා passage 1 එකේ passage 2 කියලා කියන්නේ හතරවෙනි වාක්‍යයෙන් පටන් ගන්න. ඒ වාක්‍ය වලට ඕනම් පටන් ගන්න පුළුවන් මෙන්න මේ වගේ වචන වලින් කියලා කිව්වා. According to the given bar graph. ඔව් according to the given bar graph කියන වචනයෙන් පටන් ගන්න කිව්වා ප්‍රේස් එකේ. හරි the most according to the given bar graph දීලා තියෙන තීරු ප්‍රස්තාරයට අනුව උදාට ලියන්න පුළුවන් වැඩිම එකේ ඉඳන් අඩුම එකට ඕන the most popular leisure time activities කියලා ලියනවා ඕනනම් ඒකේ ප්‍රමාණයක් ලියනවා හරි the most popular the least popular අඩුවෙන්ම ජනප්‍රිය වැඩිපුරම ජනප්‍රිය කියන්නේ the most popular කියන එක භාවිතා කරන්න පුළුවන් ඒ වගේම තව සමානේම තියෙනවා තීරු සමානේම ඒකට භාවිතා කරන්න පුළුවන් an equal number of කියලා an equal කියලා කියන සමාන හරි an equal number of කියලා භාවිතා කරන්න පුළුවන් තව ඔයාලට ලියන්න පුළුවන් මේ සංසන්දනය කරද්දි මොනවා හරි මේ බාස් දෙකක් සංසන්දනය කරද්දි compare කරද්දි හරි higher than lower than the number of students who like to watching TV is higher than the students who like to play in sports ඔය වගේ compare කරන්න පුළුවන් higher than lower than තව භාවිතා කරන්න පුළුවන් වචන දුන්නා majority minority majority කියන්නේ බහුතරය minority කියන්නේ සුළුතරය හරි අවසාන වාක්‍ය ලියන්න පුළුවන් සමස්තයක් වශයෙන් කියලා අරගෙන මොනවා හරි වාක්‍ය overall කියන වචනේ භාවිතා කරනවා හරි ඔන්න ඔය ආකාරයෙන් අපි graph එක describe කරනවා හරි ඉතින් පුතාට ඒකට කැමති වාක්‍ය භාවිතා කරන්න පුළුවන් හරි වචන සෙට් එකක් තියෙනවා ඒ වචන ටිකයි භාවිතා කරනවා හොඳට මතක තියාගන්න ගොඩාක් වෙලාවට O level exam එකේ ඔයාට 14 වෙනි ප්‍රශ්නේ වශයෙන් එන්නේ මේක. ඒ graph එක දීලා හරි ප්‍රස්තාර දීලා ප්‍රස්තාරයට ඉස්සරහින් හරි එහා පැත්තෙන් හරි වචන ටිකක් දෙනවා ඔයාලා. The most popular, the least popular, majority, minority, හරි overall ඔය වචන භාවිතා කරන්න කියලා. ඔයා සමහරු හිතනවා
ඒ පේපර් එකේ තියෙන ඔක්කොම වචන භාවිතා කරලා ලියන්න ඕනේ කියලා. එහෙම දෙයක් නැහැ. ඔයාට මෙයාලා දීලා තියෙන වචන වලින් 3ක් ගත්තත් ඇති. ඔයාට පුළුවන් විදිහට ඔයා ඇනලයිස් කරන්න අනිත් ඔයාගේ වචන භාවිතා කරලා. මේ විභාගෙට දෙන පේපර් එකේ තියෙන ඒ ප්‍රශ්න ඒ වචන භාවිතා කරන්න කියලා දෙයක් නැහැ. තේරුණාද? පුතා ඒකිනුත් වචන දෙක තුනක් ගන්න එයාලා දීලා තියෙන ඒ වගේ. ඊට අමතරව ඔයා ගන්න තවත් වචන දාලා මම උගන්වපු ඒවාත් දාලා ඔයා ලියන්න. තේරුණානේ? හරි. එහෙනම් ඔය ආකාරයෙන් තමයි graph එකක් analyze කරන්න තියෙන්නේ. ඉතින් last week I gave you a graph. මම ගිය සතියේ graph එකක් දුන්නා වගේ මතකයක් තියෙනවා. මට කියන්න පුතාලා මම ඔයාට ඒක තනියම ලියන්න කිව්වා කියලාත් මට මතකයි. සමහරු ලියලා එවලා තිබ්බා. Did I give you my answer? Teacher's answer එක දුන්නද ඔයාට මම ඒකේ? නෑ සර් අද දෙන්න තියෙන්නේ. හරි. එහෙනම් ඒක අද තමයි දෙන්න තියෙන්නේ. මෙන්න මේ graph එක මම ඔයාලට පෙන්නන්නම්කෝ මට විනාඩියක් දෙන්න. මේකනේ අපේ graph එක අපි ඒක ඇඳගත්තා. හරි රෙකෝඩින් එක ඇහුවා නම් පුතාලා ක්ලාස් එකේ අද අලුතෙන්ම ආපු අය මම ඊයේ රෙකෝඩින් එක නැවත දාලා තිබ්බ group එකට. හරි මෙන්න graph එක. හරි මේ bar graph එක තමයි අපි analyze කරන්න යන්නේ, describe කරන්න යන්නේ, විස්තර කරන්න. හරි ඉතින් මේ පුතාලා හැමෝම මම හිතනවා මේක ඇඳගෙන ඇති. right අපි මේක දැන් එහෙනම් describe කරන්න ගමු. හරි ඔයා note එක ලියාගත්ත තැනම පුතා ලියලත් ඇති graph එක මේ විස්තර කරලත් ඇති. නමුත් මගේ උත්තරෙත් ලියාගමු. වචන 100කින් ලියන්න තියෙන්නේ. O level exam එකේ වචන 100කින් ලියන්න තියෙන්නේ. අද දිනේ දාලා ලියා ගන්න උතන මේ යට ඔය graph එක ඇඳගත්තන ඔයා විස්තර වගේක් ලියාගෙන ඇති. එතන යට ලියා ගන්න teachers answer කියලා. ගුරුවරයාගේ පිළිතුර. teachers answer කියලා ලියා ගන්න. teachers answer කියලා ලියන්න. ගුරුවරයාගේ පිළිතුර. teachers answer. හරි. මම මෙහෙම මේ screen share එක දාගෙනම පුතා මේක describe කරොත් ඔයාලට වඩා පැහැදිලි කියලා හිතනවා. හැබැයි ඔයාලට board එක පේනවද? Can you see the board clearly? No, sir. Can I write on the board? පේනවා සර්. පේනවනේ? Yes, sir. හරි. එහෙනම් මෙහෙම කරමු. අපි graph එක analyze කරන්න ගමු. මෙහෙම මම screen share දාලම තියන්නම්. graph එක දිහා අතතර හොඳට බලන්න පුළුවන් ඔයාට. පුතා මේකේ දාලා නැහැ සිරස්සක්ෂය එන්න ඕනේ. number of students කියන එක ඔයාට ලියාගන්න කියලා කිව්වා. එතකොට මේ තිරස්සක්ෂයේ තියෙන්නේ leisure time activities. හරි. පළවෙනි එක watching TV තියෙනවා, playing sports තියෙනවා, using internet තියෙනවා, playing computer games තියෙනවා, reading books තියෙනවා, swimming තියෙනවා. Right. So now we are going to describe the graph. අපි නම් graph එක describe කරන්න ගමු. දැන් ඔන්න කල්පනා කරනවා ඔයා හිතන්න ඕනේ විභාගෙට ඔයාගේ ආව term test එකට. හරි. සර් අපිට කිව්වා graph එක analyze කරලා දිච්ඡේද දෙකකට වෙන් කරගන්න කියලා. පළවෙනි ඡේදයේ වාක්‍ය තුනයි. හරි. අපි මුලින්ම පළවෙනි ඡේදය දැන් ලියන්න ගන්නවා. right. අපි ලියමු. පළවෙනි වාක්‍යයේ අපි ලියන්නේ paraphrase the question කියන එක. paraphrase the question. ප්‍රශ්නේ සංස්කරණය කරලා ලියන්න. right. පුතාලා මට කියන්න බලන්න ලියපු අය පළවෙනි වාක්‍යය කොහොමද ලිව්වේ ඔයාලා? The paragraph Bar graph shows depicts the leisure time activities for the children at ABC College. ඔව් අපිට මේ ආකාරයෙන් ගන්න පුළුවන්. මෙන්න අපි ලියනවා පළවෙනි වාක්‍යය පුතත් නැවත ලියා ගන්න මේක. The bar graph එහෙම නැත්නම් this bar graph කියලා ගන්නවා. mic off කරගන්න. ස්ක්‍රීන් එක දාලා mic off කරන්න අමාරු එක එක්කෙනාගේ වෙන වෙනම. දාලා උත්තර දීලා mic එක off කරගන්න ඕනේ. Sir, ඔව් කියන්න. number 1 කියලා දාලා ලියා ගන්න ඕන. ඔව් teachers answer කියලා දාලා පළවෙනි වාක්‍ය වශයෙන් ලියන්න. ඔයා විභාගයේදී ඡේද වශයෙන් ලියන්න. සර් පැහැදිලි කරන්න ඔයාට මේ අවශ්‍ය නිසා වාක්‍යයෙන් වාක්‍ය ලියන්න. Right. This bar graph depicts
This bar graph depicts the leisure time activities, the leisure time activities of the students in ABC college. ඔයාලා චූටි චූටි වෙනස්කම් කරලා ඇති මේක ලියද්දි. හරි කමක් නැහැ. මෙහෙම ලියන්න පුළුවන්. ඔන්න පළවෙනි වාක්‍යය පැහැදිලිව ප්‍රශ්නේ දීලා තියෙන එකම සංස්කරණය කරලා ගත්තා. This bar graph depicts කියලා. ඔයා ඒ වෙනුවට කැමති වාක්‍යයක් ලියා ගන්න පුළුවන්. මේ ප්‍රස්තාරයෙන් පෙන්වුම් කරන කියන අදහස ගන්න පුළුවන් වෙනත් ඕන එකක්. හරි this bar graph depicts හැබැයි මේ අනිවාර්යෙන්ම depicts කියලා s එකක් නම් එන්න ඕනේ. එහෙම නැත්නම් show කියලා ලියවනම් shows කියලා s එකක් එන්න ඕනේ. simple present tense නීතිය මෙතන apply කරන්න වෙනවා. මේකේ subject එක තමයි this bar graph. මේ තීරු ප්‍රස්තාරය එකයි එතන. ඒ නිසා ක්‍රියාපදයේ ඒකවචන වෙන්න ඕනේ. simple present tense. මේ s එක නැත්නම් ලකුණු අඩු කරනවා. වාක්‍ය ලියන එකෙන් වැඩකුත් නැතුව යනවා. This bar graph depicts the leisure time activities of the students in ABC college. Right. ඔන්න පළවෙනි වාක්‍යය ලියුවා. පුතා දෙවෙනි වාක්‍යය මොකද්ද ලියන්න කිව්වේ? Introduce the access අක්ෂ විස්තර කරන්න කිව්වා. Right. If you have written the second sentence correctly, tell me. කවුරුරේ mic on කරලා මට කියන්න. The horizontal axis. The horizontal axis indicates leisure time activity while the vertical vertical axis number of indicates students. number of students. Right, very good. එතකොට පුතාලා අපි දෙවෙනි වාක්‍යයෙන් ලියන්නේ සිරස් අක්ෂයෙන් මොකද්ද පෙන්වුම් කරන්නේ? සිරස් අක්ෂයෙන් මොකද්ද පෙන්වුම් කරන්නේ කියලා. ඒකට මම වාක්‍යයක් ඔයාලට හරි පැහැදිලිව දීලා තිනවා මෙන්න මෙහෙම. Right? මෙන්න වාක්‍ය the horizontal axis indicates පෙන්වුම් කරනවා. The horizontal axis indicates මොකද්ද තිරස් අක්ෂයෙන් පෙන්වුම් කරන්නේ? The Leisure time activity. the leisure time activities and activities ඊට පස්සේ while and කියලා ඕනනම් දාන්න පුළුවන්. while the vertical axis සිරස් අක්ෂයෙන් indicates පෙන්වුම් කරනවා. මොකද්ද සිරස් අක්ෂයෙන් පෙන්වුම් කරන්නේ? Number of students. Number of students. The number of students. මෙන්න දෙවෙනි වාක්‍යයත් පැහැදිලිව ලියුවා. The horizontal axis indicates the leisure time activities while the vertical axis indicates the number of students. මේවා හරියට ලියන්න indicates කියලා s එකක් එන්න ඕනේ present tense වලින්. මෙතනත් indicates කියලා. මොකද තිරස් අක්ෂයකදී එක අක්ෂයයි ක්‍රියාපදයේ එක වචන වෙන්න ඕනේ. හරි සිරස් අක්ෂයකදී එක අක්ෂයක් ගැනයි කතා කරන්නේ මෙතන s එකක් එන්න ඕනේ. The horizontal axis indicates the leisure time activities while the vertical axis indicates the number of students. පුතාලා කටපාඩම් කරලා තියාගන්න දෙවෙනි වාක්‍යය ලියන්න. The horizontal axis indicates කියලා ඒ ප්‍රශ්නයේ දෙන තිරස් අක්ෂයෙන් මොකද්ද පෙන්වුම් කරන්න කියලා ලියන්න. ඊට පස්සේ while the vertical axis indicates කියලා සිරස් අක්ෂයෙන් පෙන්වුම් කරන දේ ලියන්න. පැහැදිලිද? හරි. right එහෙනම් ඔන්න දෙවෙනි වාක්‍යයත් හරි නේද? යම් කිසි කෙනෙක්ට මෙහෙම ලියන්නත් පුළුවන් මෙතන while ම අවශ්‍ය නැහැ. ඕනනම් and කියලා දාලා ලියන්නත් පුළුවන් and and. හරි මේකෙන් කියවෙන්නේ තිරස් අක්ෂයෙන් පෙන්වුම් කරනවා leisure time activities. අතරතුරේ ඒ අතරතුරේ කියන තමයි while දාලා තියෙන්නේ. ඕනනම් and කියලා දාලා ලියන්න while වෙනුවට. සහ the vertical axis indicates සිරස් අක්ෂයෙන් පෙන්වුම් කරනවා the number of students ළමයි ප්‍රමාණය. හරි දෙවෙනි වාක්‍යයත් හරි නේද? හරි අපි තුන්වෙනි වාක්‍යය ලියමු. තුන්වෙනි වාක්‍යය ලියමු පුතා.
ඊට මදි වේද මන්ද තුන්වෙනි වාක්‍යෙ මෙතන ලියන්න. ඔව් කියන්න. The leisure time activities are watching TV, playing sport, using internet, playing computer games, reading books, and swimming. Right, very good. That is how we should write down the third sentence. පුතා මතකයේ තියෙන්න ඕනේ පළවෙනි වාක්‍යය paraphrase the question and the second sentence මේ access වලින් මොකද්ද කියවෙන්නේ කියන දෙක. Third one is introduce the items of the graph. Graph එකේ තියෙන මේ items ටික විස්තර කරන එකයි කරන්නේ තුන්වෙනි වාක්‍යය. Right. ඒක අපිට ලියන්න පුළුවන් the leisure time activities are කියලා. හරි. මෙතනින් සර් ඒක ලියන්නම් තුන්වෙනි වාක්‍යය. The leisure time activities මේ ප්‍රශ්නේ තියෙන leisure time activities නේ. The leisure time activities are කියලා ඔය තීරු යටින් තියෙන වචන සෙට් එක ලියාගෙන යනවා. හරි මොනවද? Watching TV. The leisure time activities are watching TV. දෙවෙනි එක playing sports. හරි playing sports. Third one using internet. Using internet. Next one, I am playing computer games. Playing computer games. Reading books. Right, playing computer games. ඊට පස්සේ reading books. අවසානයක ලියන්න කලින් කොමා එකක් දාන්න එපා. Reading books මොකද්ද ලියන්නේ? And කියලා දාලා ලියමු. ඔව්, and මොකද්ද? Swimming නේ. And swimming. එහෙනම් අපිට ලියන්න පුළුවන් the leisure time activities are watching TV, playing sports, using internet, playing computer games, reading books and swimming. ඔන්න තියෙන items ටික විස්තර කරන්න. පුතා O level exam එකේ වචන 100ක graph එකක් ලියන්න ඉන්නේ. මට ඉක්මනින් කවුරු හරි මේකේ තියෙන සියලුම වචන ගණන් කරලා කියන්න කීයක් තියෙනවද? මේ වාක්‍ය තුන වෙද්දි කීයක් වෙනවද දැන් ඇවිල්ලාද වචන? ඉක්මනින් කවුන්ට් කරලා කියන්න. අනිත් අය ලියුම නැති අය 49ක් තියෙනවනේ. දැන්ටමත් වචන 49ක්. ඒ කියන්නේ 50ක්ම ලියලා දැන්. වචන 50ක් කියලා අපි ගමු ආසන්න වශයෙන්. වචන 50ක්ම පළවෙනි වාක්‍ය තුන තුල ලියලා. තව වචන 50යි ලියන්න තියෙන දෙවෙනි පැසේජ් එකේ. හරි. ලකුණු 5ක් සම්පූර්ණයෙන් අරගෙන මේකට ලකුණු 10ක් දෙනවා. පළවෙනි වාක්‍ය තුන නිසා ලකුණු 5ක් ඔයා හරියට අරගෙන වචන 50ක් කියලා කියන්නේ ලකුණු 5ක ප්‍රමාණය. හරි සම්පූර්ණ ලකුණ දෙනවා. ඔයාගේ පේපර් එක බලන කෙනා ඉංග්‍රීසි පේපර් එක බලන කෙනා ඔයත් එක්ක පෞද්ගලිකව තරහ වුණත් ලකුණු අඩු කරන්න බෑ යාට. ඇත්තට මෙයා පෞද්ගලිකව තරහ කෙනෙක් නෙමෙයි වෙයි බලන්නේ හරි. එහෙම දන්නේ නැහනේ. මේ මං කියන්නේ පෞද්ගලිකව තරහ වුණත් හරි වත් එක්ක ජන්මාන්තර හතුරෙක් වුණත් පුතා ලකුණු අඩු කරන්න බෑ. ඇයි? හරියටම ඔයා ලියලා තියෙනවනේ. කිසිම වැරද්දක් නැහැ. හරි අනිවාර්යෙන්ම මාක්ස් ටික ෂුවර්. ලකුණු උපරිමෙන් දෙනවා. හරි. එහෙනම් පළවෙනි වාක්‍ය තුන හැමෝම ලියාගත්ත නේද? Did you write down the first three sentences? Yes, sir. Yes, sir. දෙවෙනි පැසේජ් එක ඉවරයි. දැන් සර් මේ වාක්‍ය ලියන්නේ. ඔයා ඡේදයක් වශයෙන් විභාග ලියන්න ඕන. දෙවෙනි ඡේදය පටන් ගන්නවා. ඡේද දෙකකට වෙන් කරන්න. හරි. ඡේද දෙකකට වෙන් කරන්න. right. දෙවෙනි ඡේදය තුල සර් ලියන්න කිව්වා describe each bar. හරි. හැම තීරුවක්ම විස්තර කරන්නයි යන්නේ දැන්. හරි. සෑම තීරුවක්ම විස්තර කරන්න. සමහරට හැම තීරුවක්ම විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැති වෙයි. මොකද දන්නවද? වචන 50යි තව ලියන්න තියෙන්නේ. 50ක් දැන්ටමත් ලියලා. හරි. හරි පුතා. හතරවෙනි වාක්‍ය අපි මෙන්න මෙහෙම ගමු. හතරවෙනි වාක්‍ය ඉඳලා ලියන්න තියෙන graph එක දැන් විස්තර කරන්න යන්නේ තීරු ටික මේ තීරු ටික වලට පැහැදිලිව පේනවා. වඩාත් හොඳයි වැඩිම තියෙන එක මුලින්ම කියනවා. right. පුතාලා හතරවෙනි වාක්‍ය වශයෙන් ඔයා ලියපු වාක්‍යයක් ඇතිනේ මොනවා හරි. කවුරු හරි මට මයික් ඔන් කරලා කියන්න බලන්න පුතාලා ලිව්ව වාක්‍ය මොකද්ද කියන්නේ? According to the bar graph, the most interesting According to the bar graph, the most popular leisure time activities watching TV. right very good. අපිට පුතා සාමාන්‍යයෙන් වැඩිපුරම එකක් මොනවා හරි පෙන්වන්න කරනවා නම් අපිට භාවිතා කරන්න පුළුවන් the most කියන වචනේ. most කියන වචනේ. හරි the most popular, the most interesting ඔය වගේ වචන භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි graph එක දැන් විස්තර කරන්නනේ ගන්නේ තීරු ටික.
එතකොට අපි පළවෙනි වාක්‍යය කියන්නේ හතරවෙනි වාක්‍යයේ තීරු විස්තර කරන වාක්‍ය ලියන්න පටන් ගද්දි මෙන්න මෙහෙම පටන් ගමු. පළවෙනි වාක්‍යය. According to the given bar graph. බලාගන්නකො ඉස්සෙල්ලා හදිස්සි වෙන්න එපා ලියන්න. According to the given bar graph. දීලා තියෙන තීරු ප්‍රස්ථාරයට අනුව කියලා අපි ලියන්න පටන් ගමු. මෙන්න මේ වාක්‍ය කොටස ලියලාම ඔයා පටන් ගන්න කොමාවක් දාලා. According to the given bar graph. දීලා තියෙන තීරු ප්‍රස්ථාරයට අනුව. එහෙනම් අපිට මේ වගේ ප්‍රේස් දමා ගැනීම වාසි. වචන ගාන වැඩි කරගත්ත හැකියි. අපිට කපටි වෙන්න එපා මේවා. අනිවාර්යයෙන්ම මේක ලියන්න පුළුවන් ඔයාලට වාක්‍යයක. හරි. ඒතර පුතා according to the given bar graph. දීලා තියෙන තීරු ප්‍රස්ථාරයට අනුව කියලා ලියලා ඊටු ටික ලියන්න ගන්න. මම ලියනවා වැඩිපුරම තියෙන එක මොකද්ද? watching TV නේ. ළමයි ගොඩාක් කැමති TV බලන්න. leisure time activity එක වශයෙන්. හරි. එහෙනම් according to the given bar graph the most popular වඩාත් කැමති leisure time activity. The most popular leisure time activity is මොකක්ද? watching TV. watching TV. Sir, leisure time activity කියන එක අනිවාර්යෙන් ඕනද? එහෙම ඕනේ නැහැ. හරි. The most popular is watching TV කියලා කියනවට වඩා leisure time කියලා දැම්මම නම් ඒක වඩා අර්ථවත් වාක්‍යනේ. වඩාත් ජනප්‍රියම leisure time activity එක තමයි අපි ඊලා සිග්නල් නැති හින්දා. මයික් ඔෆ් කරගන්න ඕනේ. අරෂ මයික් එක ඔන් වෙලා පුතා. අංගිත් එක්කද කොහෙද කතා කරනවා? හරි. මේ එතකොට අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම හතරවෙනි වාක්‍යය වැඩිපුරම තියෙන එක according to the given bar graph දීලා තියෙන තීරු ප්‍රස්ථාරයට අනුව the most popular කියන වචනේ භාවිතා කරනවා. වඩාත් ජනප්‍රියම leisure time activity එක තමයි watching TV. රූපවාහිනිය නැරඹීම. සර් මෙතනින් නවත්තන්නේ නෑ වාක්‍යය. තව ටිකක් දික් කරනවා මෙන්න මෙහෙම. The most popular leisure time activity is watching TV. සර්ට මේකේ ප්‍රමාණයක් කියන්න ඕන. 14 දිනක් කැමතියි කියලා මේකට. ඒක අපි කොහොමද දික් කරගන්නේ? ළමයි ප්‍රමාණය කියන්නේ The number of අපිට ඕන නම් number of students is 14 students කියලා the number භාවිතා කරන්න නැතුව මම මේකටම සම්බන්ධ කරනවා. The most popular leisure time activity is watching TV which is එය තමයි which is 14 students ළමයි 14 which is 14 students. Hare? The most popular leisure time activity is watching TV which is 14 students කියලා කියන්න පුළුවන්. which කියලා දාලා මම ඒක සම්බන්ධ කරනවා. එහෙම නැත්නම් ඉතින් ළමයෙක්ට ලියන්න පුළුවන් ඔයාලට and it is 14 students කියලා. එහෙමත් හරි. The most popular leisure time activity is watching TV and it is 14 students. උදාට කැමති විදියකට ලියන්න. ඔය සර් එකම වාක්‍ය ලියුවේ හතරවෙනි වාක්‍ය දිගට. උදාලට ප්‍රශ්නයක්ද මෙතන is පාවිච්චි කරපු එක? එන්න ඕනේ කියලා කෙනෙක්ට හිතෙන්නේ නැද්ද? සර් 14 students නිසා වගේ එකක් මෙතන ලියන්න පුළුවන්ද කියලා කෙනෙක්ට අහන්න පුළුවන්. මම 11 වසරටත් උගන්වද්දි සමහර ළමයි එවුවා ඒ 14 students නිසා ඒක නිසා නෙමෙයිද බහුවචනයක් නිසා මේ. පුළුවන් ද පාවිච්චි කරන්න එතන. 14 students ලා කියලා ගන්නවා තමයි. නමුත් මෙතන මේකට අනුව නෙමෙයි කියන්නේ. which කියන වචනට අනුවයි මේ is දාද කියන එක තේරුම් ගන්න. මේ භාවිතා කරන්න ඕනේ. මෙතන which කියලා කියන්නේ watching TV කියන එක. මෙතන which කියලා කියන්නේ watching TV කියන එක. 14 students නෙමෙයි. which කියලා watching TV කියන එකයි මේ කියන්නේ. ඒක නිසා is watching TV කියන රූපවාහිනිය නැරඹීම. ඒක එක දෙයක්නේ. ඒක නිසා is. which භාවිතා කරලා තියෙන watching TV කියන එක වෙනවට. එහෙනම් හතරවෙනි වාක්‍යයෙන් අපි ලිව්වා වැඩිපුරම පෙන්වුම් කරන්නේ මොකක්ද කියලා.
ඒ වාක්‍ය පටන් ගන්න විදිය කටපාඩම් කරගන්න. According to the given bar graph, the most popular leisure time activity is watching TV, which is 14 students. හරි. ඊට පස්සේ අපි ලියමු අඩු මේක ටිකක් අවසානට ලියමු. ඊට පස්සේ බලපු ගමම්ම පේනවා සමානව තියෙනවානේ. සමානව තියෙන ඒවා දෙකක් තියෙනවා මේ playing sports and reading books. right බලන්න මේ සමානව තියෙන දෙකට අදාළ වාක්‍යයක් කවුරු ලියවනම් කියන්න බලන්න. The equal number of playing sport and reading books. very good. ඔව්. අපිට ගන්න පුළුවන් ඉන්නේ ඒ ආකාරයෙන් the equal number of students playing sports and reading books කියලා. අපි ඒක මේ ආකාරයෙන් ගමු මෙන්න මෙහෙම. සුදු මහත්තයා මොකද පුතා? Excuse me sir, the equal number of නැතුව and equal number of කියලා ගන්න පුළුවන්ද? පුළුවන්. and equal කියලා දාන්න පුළුවන්. ප්‍රමාණයක් කියන්න. හරි. සමාන ළමයි ප්‍රමාණයක් කියන්න and සමාන ළමයි ප්‍රමාණය කිව්වොත් වඩා හොඳයි and පාවිච්චි කරලා ලියනවා. හරි මම කියන්න නැති ගිය සතියේ and අරගෙන ලියන්න. and equal number of දැම්ම කියලා වැරද්දක් නෑ. හරි. මේ ළමයි ප්‍රමාණයක් කියලා අල්කයන් නැති නිසා and දාන්න. ලියාගන්න. an equal number of students. ඔන්න පටන් ගන්න විදිය සමාන ඒවා තියෙනවා. an equal number of students සමාන ළමයි ප්‍රමාණයක් an equal number of students playing sports ක්‍රීඩා කරනවා playing sports and අනිත් එක මොකද්ද සමානව තව තියෙන්නේ Reading books. reading books සර් ඒකේ මුලට according to the given bar graph කියලා දැම්ම උත්තර දෙන්න. අය නැවත ලියන්න එපා එක වාක්‍යයක ලියවන්න නැවත ඒකම රිපීට් කරන්න එපා එක වාක්‍යයක මේක ලියවන්න ඇති පුතා. So students are playing sport ko වැරදිද? An equal number of students එතන නෙමෙයි එන්න ඕනේ is subject එක students නෙමෙයි an equal number කියන එක එනවා. an equal number කියන එකයි සමාන ප්‍රමාණයක් කියන එකයි subject එක වෙන්නේ. students කියලා තිබ්බට වාක්‍යයේ කතරු මෙන්න මේ කොටස is කියලා ගන්න ඕනේ එනවා. an equal number of students is playing sports and reading books. හරි එහෙම නැත්නම් an equal number of students playing sports and reading books කියලා කියන්න පුළුවන්. Sir, ඒකටම මේ සමාන සංඛ්‍යාව දාන්න පුළුවන් නේද? ඔව් ඒකත් දාන්න පුළුවන්. book a number of 10 කියලා. right පුළුවන්. ඒක මේ විදිහටම සම්බන්ධ කරන්න පුළුවන් which is දාලත් ඕන. හරි an equal number of students playing sports and reading books which is 10 students which is 10 students. හරි එහෙනම් ඔන්න අපි ලිව්වා මේක මතකයේ තියාගන්න මේ කොටස an equal number of කෙනෙක් සමාන ඒවා ලියන විදිහ. right මට කියන්න ඕනේ තව අඩුම තියෙන using internet නේ මට කියන්න ඕනේ මෙන්න මේ වාක්‍යය. පුළුවන් නම් හදලා කියන්න. ළමයි 6 දෙනෙක් ස්විමින් වලට කැමති. එතන ළමයි 6 දෙනෙක් ස්විමින් වලට සහභාගී වෙන්න කැමති. කොහොමද අපි කියන්නේ? 6 members are like to swim. ඔව් මම ලියනවා මෙන්න මේ ආකාරයෙන් 6 වෙනි වාක්‍යය. හරි 6 students ළමයි 6 දෙනෙක් ප්‍රමාණයක් මුලටම ගත්තා. 6 students like කැමති 6 students like to take part. 6 students like to take part. Right? 6 students like to take part in swimming. හරි ළමයි 6 දෙනෙක් swimming වලට කැමති. උදාට ඒ වගේ ඕනේ වාක්‍යයක් ළමයි ප්‍රමාණය මුලට දාලා ලියන්න පුළුවන්. හරි ඕනේ වාක්‍යයක් කියනකොට ආවොත් පස්සේ මෙතන ඇමීස් මුකුත් ගන්නේ නැහැ. like කියලා ප්‍රධාන ක්‍රියාපදයක් තියෙන නිසා. ළමයි 6 දෙනෙක් කැමති simple present tense වාක්‍යයක් ඔය තියෙන්නේ. කතෘ බහුවචනේ. Sir, take part කියන්නේ මොකද්ද sir? සහභාගී වෙනවා.
මෙතන සහභාගී වෙන්න කැමතියි කියලා කියන්නේ. 6 students like to take part in swimming. ළමයි 6 දෙනෙක් සහභාගී වෙන්න කැමතිලු swimming වලට. like to swimming එක වැරදිද sir? Like swimming නේන. 6 students like swimming. එහෙමත් තමයි. like to ඕනේ like swimming. දැන් like to swim කියලා කියන්නේ. like to swim. ing එන්නේ නැහැ. මෙහෙමත් මතක තියාගන්න පුතා වාක්‍යයක් ලියන්න. ප්‍රමාණය මුලට දාලා. හරි? ඕනනම් මට දැන් playing computer games කියන එකත් ওই විදිහටම හදලා කියන්න පුළුවන්. right? පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට හදලා කියන්න ළමයි කීයද 5යි. computer games play කරන්න ළමයි 5ක් සම්බන්ධ වෙන්න කැමතියි. මේ විදිහටම හදලා කියන්න කොහොමද කියන්නේ? 5 students Five like students to like take to part in playing play computer game. games. Right, very good. You can say 5 students like to take part in playing computer games. හරි? එහෙමත් වාක්‍යයක් ලියන්න මතක තියාගන්න. හරි. එහෙනම් ඔන්න අපි ලිව්වා වැඩිම එකක් ලිව්වා, සමාන ඒවා දෙකක් ලිව්වා. අපි තවත් තීරුවක තියෙන ප්‍රමාණීය මුලට අරන් ලිව්වා. අපි දැන් ලියමු අඩුම එක. අඩුම එක ලියනවා. වැඩිම එකට පටන් ගත්තනේ වැඩිම එක ලියදී according to the given paragraph කියලා. ඒ වගේම පුතාලට වාක්‍ය කොටස් කියලා දෙන්නම්. අඩුම එකේ මුලටත් ලියන්න. මට චුට්ටක් කියන්න වචන 49ක් පළවෙනි වාක්‍ය තුනේ ලියුවා. මේ තුනේ කීයක් තියෙනවද 49 ද ඉක්මනට ගණන් කරලා. 36. 36යි. ඔව් සර්. 9යි 15යි 5යි 3යි 8යි 85ක් නේද? දැන් වචන 85ක් නේද එතකොට? වචන 85ක් ලියලා 100යි ලියන්න තියෙන්නේ. හරියටම හරි මේවා. කිසිම වැරද්දක් නැහැ. හරි? කිසිම වැරද්දක් නැහැ. හරි? ලකුණු දැන් 8.5ක් අරගෙන 10න් ගත්තොත් ලකුණු 8.5ක් අරගෙන වචන 85ක් නිවැරදිවම ලියලා තියෙනවා කියන්නේ. හරි? 8.5ක් විතර අරගෙන ලකුණු. හරි? කිසිම වැරද්දක් කිසිම කෙනෙක්ට කියන්න බෑ. වාක්‍ය ටික හරියටම ලියලා තියෙනවා. වැඩිම එකක් ලියලා තියෙනවා. වැඩිම එකක් ලියලා තියෙනවා. සමාන එකක් ලියලා තියෙනවා. ඒ වගේම ළමයි ප්‍රමාණය සඳහන් කරලා තව තීරුවක් විස්තර කරලා තියෙනවා. දැන් කියලා දෙනවා අඩුම එක ගැන කොහොමද ලියන්නේ කියලා. වැඩිම එක ගැන පටන් ගනිද්දී according to the given bar graph කියලා පටන් ගත්තා. මෙන්න බලන්න සර් අඩුම එක ලියන විදිය පටන් ගන්න විදිය. අඩුම එකක් අනිවාර්යයෙන්ම තියෙනවනේ හැම graph එකක. Sir, ඔව්. the least popular කියලා පටන් ගන්න බැරිද? the least popular කියලා කියන්න පුළුවන් පුතා. ඊට වඩා තව ටිකක් වචන ගන්න වැඩි කරගන්න. හරි? ලස්සනට ලියන්න තවත් වාක්‍යයක් කියලා දෙන්න. ඔයාලා එක එක විදියට ලියලා ඇති. හරි? මෙන්න මෙහෙම පටන් ගමු අඩුම එක ලියන්න. ඊවෙනි වාක්‍යෙද 7 වෙනි වාක්‍යනේ. මෙන්න මෙහෙම පටන් ගන්න ඔයා අඩුම එක ලියද්දි හරි? among all the leisure time activities among all the leisure time activities given in the bar graph කියලා කොමාවක් දාලා the least popular කියලා ලියාගෙන යන්න පුළුවන්. හරි? මෙන්න among all the leisure time activities given in the bar graph, the least popular leisure time activity is මොකක්ද? using internet. Using internet. using internet. බෝඩ් එක පේනවනේ. using internet. හරි වාක්‍ය ලියා ගන්නකො. මාර්ක පෙන් එකට තින්ද ටිකක් දා ගන්න. ලියා ගන්න among all the leisure time activities given in the bar graph, the least popular leisure time activity is using internet. බලන්න පුතා
වැඩිම එක ගැන කියද්දි according to the given bar graph කියලා ගත්තා. අඩුම එක කියද්දි සර් ඒ වගේම වාක්‍ය කොටසක් මුලට භාවිතා කරලා තියෙනවා. මොකද්ද තියෙන්නේ? among all the leisure time activities given in the bar graph කියලා. හරි? among all the leisure time activities given in the bar graph. මොකද්ද මේ කියන්නේ? දීලා තියෙන තීරු ප්‍රස්ථාරයේ සියලුම leisure time activities අතර හරි දීලා තියෙන ප්‍රස්ථාරයේ සියලුම leisure time activities අතර the least popular අඩුවෙන්ම ජනප්‍රිය leisure time activity is leisure time activity එක තමයි using internet කියන එක. හරි ඔය වාක්‍යය නිකන් සර්ට ලියන්න තිබ්බද popular leisure time activities using internet කියලා. නමුත් පුතාට වචන ගාන වැඩි කරගන්න හරි වාක්‍ය ලස්සන කරගන්නත් වාක්‍යයේ කොටසක් phrase එකක් මුලට යොදන්න ඉලක්ක තියෙනවා මොකද්ද? among all the leisure time activities given in the bar graph. හරි මතක තියාගන්න ඕන. හරි එහෙනම් ඔන්න අඩුම එක ලියන විදිය. හරි අඩුම එක ලියන විදිය. කටපාඩමේ තියාගන්න මේවා. පළවෙනි පැසේජ් එක තුල වාක්‍ය තුනක් ලියුවා. දෙවෙනි පැසේජ් එකේ කරන්නේ ඩිස්ක්‍රයිබ් කරගන්න එක. එක එක තීරු ඩිස්ක්‍රයිබ් කරනවා. මුලින්ම ඩිස්ක්‍රයිබ් කරද්දි වැඩිම එක ලියුවා. ඒක පටන් ගන්න විදියක් පුතාට කිව්වා according to the given bar graph කියලා පටන් ගත්තා. ඊට පස්සේ ලියුවා සමාන ඒවා. හරි සමාන ඒවා දෙකක් අපි ලියුවා. and equal number of students කියලා පටන් ගත්තේ වාක්‍යය. කටපාඩමේ තියාගන්න. ඊට පස්සේ අපි ලියුවා සාමාන්‍යයෙන් එක තීරුවක් අරගෙන ළමයි ප්‍රමාණය ගැන කියලා. 6 students like to take part in swimming කියලා. ඊට පස්සේ වාක්‍යයක් ලියුවා අඩුම එක ගැන. අඩුම එක ගැන ලියද්දිත් අපිට වාක්‍ය කොටසක් phrase එකක් මුලට භාවිතා කරන්න පුළුවන් among all the leisure time activities given in the bar graph කියලා. හරි මතක තියාගන්න. right එහෙනම් ඒකත් එහෙම ලියුවා. ඊට පස්සේ පුතා ඔව් සර් ඒකට වඩා මේක වැඩියෙන් සෙල්ලම් කරනවා කියලා කියන්නේ කොහොමද සර්? ඒ කම්පෙයාර් කිරීමක් ඒ කරන්නේ. ඒවට භාවිතා කරන්න වෙනම වචන වගේක් තියෙනවා. ඒකත් සර් කියන්නම්. ඒකට higher than, lower than ඔන්න ඔය වචන භාවිතා කරන්න පුළුවන්. ඒ පුතා දෙකක් සංසන්දනය කිරීම සඳහා. හරි. දැන් මේ වාක්‍යයක් ගත්තට පස්සේ වචන කීයක් වුණාද කියලා බලන්න. 80 ගණක් ආවනේ අර වෙලාව. 10 එතකොට 56යි. සම්පූර්ණ වාක්‍ය කියන්නේ 4 ඉඳලා 7 වෙනකන් 56ක් තියෙන වාක්‍ය. සර් 105යි ඔක්කොම. අනේ 105ක් වෙලානේ. 100 ඉක්මවා ගිහිල්ලා. වචන 105ක් විතර ලියලා. කමක් නැහැ. හරි? මේ 105ක් විතර දැන් ඉවර කරන්න වෙලාව හරි ඒ කියන්නේ. හරි? තව කම්පෙයාර් කරන්න කියලා දුන්නේ නැහැ සර්. හරි? තව කම්පෙයාර් කරන්න කියලා දුන්නේ නැහැ. කම්පෙයාර් කරන්නත් වාක්‍ය භාවිතා කරන්න තියෙනවා. ඒකත් මම කියලා දෙන්නම් ඔයාලට. අයික ඔෆ් කරගන්නකො. හරි? කම්පෙයාර් කරන්නත් තව ආකාර වගේක් තියෙනවා පුතා. ඊට මයික් එක ඔෆ් කරගන්න, අංජන මයික් එක ඔෆ් කරගන්න. මේ හරි? කම්පෙයාර් කරන්නත් වාක්‍ය දෙකක් විතර තියෙනවා. මම ඒකත් කියලා දෙන්නම්. දැන්ට වචන 105ක් ලියලා තියෙනවා. දැන් අපි මේක අවසන් කරන්න හදමු. හරි? අවසාන වාක්‍ය වශයෙන් මෙහෙම ගමු. අවසාන වාක්‍යෙන් වැඩිම එක ලිව්වා, අඩුම එක ලිව්වා, සමානීයම දෙකක් ලිව්වා, තව වෙනම තීරුවක් අපි ලිව්වා. ඒ වගේම අවසාන වාක්‍ය අපි ගමු මෙන්න මෙහෙම. පුතාට ඊට පස්සේ මම කියලා දෙන්නම් අර සංසන්දනය කරන ආකාරය. අවසාන එක ලියද්දි පුතා මෙන්න මෙහෙම ලියන්න අපි භාවිතා කරමු මෙන්න මේ වචනේ. සමස්තයක් වශයෙන් කියලා අපි ගන්නවා වචනයක්. overall කියන වචනේ මුල. සමස්තයක් වශයෙන් මම ලියනවා මෙන්න මෙහෙම වාක්‍යයක්. overall සමස්තයක් වශයෙන් the students ළමයි of ABC college මේ ප්‍රශ්න තිබ්බේ ABC ඉස්කෝලේ ළමයි ගැන. හරි? overall the students of ABC college are doing various leisure time activities. various leisure time activities. ඒක මම හදලා ලියපු වාක්‍යය. හරි? සමස්තයක් වශයෙන් අවසානට අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම overall කියලා අරගෙන සමස්තයක් වශයෙන්
the students of ABC college are doing various leisure time activities. ඒ කියන්නේ මොකද්ද? සමස්තයක් වශයෙන් ABC පාසලේ ළමයි doing කරනවා various leisure time activities. විවිධ leisure time activities. හරි? එහෙම නැත්නම් are participating. එහෙම නැත්නම් taking part. මට හොඳයි taking part කියන වචනේ ගන්න. සහභාගී වෙනවා කියන්නේ. Are taking part various leisure time activities. හරි නේද? එහෙනම් මෙන්න අවසාන වාක්‍යය ලියන විදිය. හරි? ඉතින් මේ විදිහට පුතා ලියලා තිබ්බොත් ලකුණු 10ක් ෂුවර් ඔයාට. තව සර් කියලා දුන්නේ නැහැ කම්පෙයාර් කරන විදිහ එහෙම කම්පෙයාර් කොන්ට්‍රාස්ට් ඒකත් මම කියලා දෙන්නම් තව ටිකකින්. ඔයාට මේ විදිහට වාක්‍ය 8ක් විතර ලියලා දැන් මෙතන වචන මේ 105ක් වමනේ 106 7යි 8යි 9යි 10යි 11 14 15 16 118ක් විතර වචන ඇවිල්ලා තියෙනවා. උපරිම try එකක් දෙන්න වචන 100ක් 105ක් අතර ලිමිට් කරගන්න. ඊට වඩා ලියන්න එපා. 100ත් 105ක් වුණාට කමක් නැහැ. ඊට වඩා වැඩි කරන්න එපා. හරි? අඩුවෙන් ලියන්නත් එපා. අඩුවෙන් ලියන්නත් එපා. මේ වගේ ප්‍රමාණය එහෙම වචන ප්‍රමාණය මදි වුණොත් එහෙම ප්‍රමාණය එහෙම දාන්න which is කියලා. which is කියලා ප්‍රමාණය එහෙම දාන්න. හරි. එහෙනම් පුතා මේ ආකාරයෙන් අපිට අවසන් කරන්න පුළුවන්. අවසන් කරන්න පුළුවන්. හරි? මතක තියාගන්න. දැන් O level exam එකේ 14 ප්‍රශ්න ආන්සර් කියලා කෙනෙක් මයික් එක ඔන් කරනවා ඔෆ් කරනවා මොකක්ද ඒ කරන්නේ? මේ පුතා දැන් මේ O level exam එකේ 14 වෙනි ප්‍රශ්නේ වශයෙන් ඉන්නේ එක්ක formal letter එකක් එහෙම නැත්නම් graph එකක් analyze කරන්න. I have already taught you how to write down a formal letter. පුතාට formal letter එකක් ලියන විදිය දැන් කියලා දීලා තියෙන්නේ සර්. හරි? ඒ වගේම graph එකක් analyze කරන විදියත් කියලා දුන්නා. හරි? So what is easy to write down? පුතාට මොකද ලේසි ලියන්න? I just graph I asked the same question from the grade 11 students. මම ওই ප්‍රශ්නේ අහුවා 11 ළමයි ඉන්නොත්. Most of the students in grade 11 also like to write down a bar graph. ගොඩක් අය කැමති කියලා කියන්නේ මේ 11 ළමයි මගේ ක්ලාස් එකේ මේ 11 ළමයි 350කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයගොත් ගොඩාක් අය කැමති මේ graph එකක් analyze කරන්න. හරි? මෙතන මේක ටිකක් ලේසි වගේ නේද? කියන formal letter එකක් ගත්තාම පුතා දැන් සර්ට කියලා දෙන්න පුළුවන් වුණ ප්‍රමාණයක් සීමා සහිතයි formal letter එක මම ඔයාලට කියලා දුන්නේ format එක කියලා දුන්නා. පටන් ගන්න විදිය කියලා දුන්නා අවසන් කරන විදිය කියලා දුන්නා තව සතුට ප්‍රකාශ කරන විදිය කනගාටුව ප්‍රකාශ කරන විදිය මාතෘකාව ලියන විදිය ඔය වගේ දේවල් ටිකක් කියලා දුන්නා. නමුත් පුතාට formal letter එක තුළ ගොඩක් ඔයාගේ අදහස් දාලා ලියන්න තියෙනවා. හරි? ඔයාගේම අදහස් ලියන්න තියෙනවා. නමුත් මේ graph එකක් ගත්තාම මේක බලාගෙන ලියන්න තියෙන්නේ මේ graph එක, bar graph එක. ඒකේ තියෙන විස්තරම තමයි ගන්න තියෙන්නේ. ඒ ගන්න ඕනේ ආකාර, ලියන්න ඕනේ ආකාර ටික හරි පැහැදිලිව කියලා දුන්නා. පළවෙනි ඡේදය තුළ ලියන වාක්‍ය තුන හරියම ලේසි ලියන්න පුළුවන්. ඒක නිසා මටත් විශ්වාසයක් තියෙනවා සාමාන්‍ය මටත් හිතෙනවා මේ graph එකක් analyze කරන්න දුන්නොත් ඒක ලේසි ලියන්න කියලා. හරි? graph එකක් ලේසි. ඔයා ඒක මෙහෙමයි. සර්ට බල කිරීමක් කරන්න බෑ. පුතාට කැමති එකක් ලියන්න. සර් දෙකම කියලා දීලා තියෙන හොඳටම ලියන්න. හරි? අපි O level කාලේ දැන් මම O level කරන කාලේ ඉතින් මට එහෙම මෙහෙම ලස්සනට කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. හරි? අපි තනියම ක්‍රම හදාගෙන හරි? මේ පළවෙනි ඡේදය අපි අහලවත් තිබ්බේ නැහැ. ඡේද දෙකක් තියෙනවා graph එක. සමහර පුතාට මම උගන්වන්න කලින් ඕක අහලා තින්නත් නැතුව ඉතින් ඡේද දෙකකට වෙන් කරලා ලියන්න පළවෙනි ඡේදයේ මේවා ලියන්න. මේ වගේ තමයි මටත් මා කෙනෙක් හිටියේ නැහැ අහගන්න ඔච්චර ওই විදිහට. හරි? මේක හරි පහසුවෙන් තේරුම් ගන්න මම මේ කියලා දෙන්නේ. හරි? මේවා A level class එකේ කිව්වම දැන් මගේ A level class එකේ තියෙනවානේ. ඒකේ ඊට වඩා advanced විදියට එහෙම අපි ලස්සන්ට තව දේවල් ඉගෙන ගන්නවා. නමුත් O level මට්ටමින් අපිට අවශ්‍ය වෙන්නේ උපරිම ලකුණු ලබා ගන්න. හරි? සමහරු හිතාගෙන ඉන්නවා මෙන්න මෙහෙම.
O level paper එකේ අමාරු ඒවා ලියුවම අමාරු වචන දාලා ලියලා අමාරු වාක්‍ය ලියලා ලකුණු දෙයි කියලා. නෑ එහෙම දෙන්නේ නෑ. අමාරු ඒවා ලියන්න පුළුවන් නම් හොඳයි. අමාරු වචන එහෙම භාවිතා කරලා හැබැයි නිවැරදිව ලියන්න ඕනේ. නිවැරදිව ලියන්න ඕනේ. සමහරු අමාරු වචන එහෙම දාලා හරි වාක්‍ය අමාරුවෙන් ලියනවා. ඒ ලියලා ඒ වාක්‍යයේත් වැරදි තියෙනවා. එතකොට ලකුණු කපනවා. නමුත් ඔයා ලේසි දේවල් හරි නිවැරදිව ලියලා තියෙනවා නම් උපරිම ලකුණ ගන්න පුළුවන් O level paper එකේ. තේරුණාද? ඒක නිසා පුතාලා ගොඩාක් අමාරු වචන එහෙමද දාලා ලියන්න යන්න එපා. ඔයා දන්න ලේසි වචන භාවිතා කරලා නිවැරදිව ලියන්න. වඩා වැදගත් වෙන්නේ අමාරු වචන දදා අමාරුවෙන් ලියන එක නෙමෙයි. ලේසි වචන උනත් නිවැරදිව ලියන එකයි. හොඳට ඕක මතක තියාගන්න. හරි? එහෙම වුණොත් ඔයාට උපරිම ලකුණ ගන්න පුළුවන්. දැන් මේ වගේ graph එකක් මේ දීපු එක මෙහෙම ඇනලයිස් කරොත් එහෙම ඔයාගේ exam එකට ඇවිල්ලා O level exam එකේ 22 මේ වගේ එකක් ඔයා මෙහෙම ඇනලයිස් කරලා තිබොත් 10 මාර්ක්ස්ම ලැබෙනවා. අය පේපර් එක බලන කෙනාට මේක ලියන ප්‍රශ්නයක්නේ ලකුණු 10ක් දෙන්න ඕනේ නැහැ මෙයාට 9ක් දෙමු. හරි? අඩු කරන්නත් දෙයක් නැහැ 9ක් දෙමු. 8.5ක් දෙමු 10ම දෙන්න ඕනේ. එහෙම කියලා අඩු කරන්න බෑ ඔයාගේ පේපර් එකේ. හරි? ඔයාගේ පේපර් එකේ එහෙම ලකුණු අඩු කරන්න බෑ. ඔයා නිවැරදිවම ලියලා තියෙනවා. හරි කිසිම අඩුවක් නැහැ. එහෙනම් මේ පේපර් එක බලන කෙනාට හරි 10න් 10ම graph එකට දෙන්න සිද්ධ වෙනවා. හරි? සමහරට formal letter එක informal letter එක 10න් 10ම දෙන්න බැරි. මොනවා හරි යාට අඩුපාඩුවක් හිතා ගන්න පුළුවන්. නමුත් මේක එහෙම බෑ. ලකුණු 10ම දෙන්න. තේරුණාද? ඉස්කෝලේ උනත් එහෙම තමයි term test එකේ. හරි? ලකුණු අඩුයි නම් අහන්න පුළුවන් ටීචර් ඇයි මේකේ මගේ ලකුණු අඩු කරේ? ඇයි 9ක් දුන්නේ? ටීචර් මේ එකක්වත් වැරදි නෑනේ. ඔක්කොම වාක්‍ය ටික මම හරියට කියලා තියෙනවා. හරි? ඔයා මහන්න යන්න එපා ටීචර්. මේ ඊට පස්සේ ඔයාලට බණි. හරි? මේ මහන්න යන්න එපා. මේ පඬිත ටොක් දාන්න යන්න එපා ටීචර්. හරි? නමුත් ඉතින් මේ එහෙම අඩු කරන්න හේතුවක් නැත්නම් අඩු කරන්නත් බෑ. තේරුණානේ? හරියටම ලියන්නයි කියලා දුන්නා. හරි. පුතාලා එහෙනම් නිවැරදිවම ෆෝම් මේ ඔයා graph එකක් ඇනලයිස් කරන්න. විභාගේ graph එකක් describe කරන්න. හරි? ආවොත්. right. දැන් මම තව දෙයක් කියලා දෙන්නම්. දැන් අපි මේ දීපු graph එකට අනුව ඔය සර් එදා දීපු එකට අනුව මේ වාක්‍ය ටික ලියාගත්ත නම් ඇති. නමුත් ඔයාගේ දැනුමට තව ටිකක් සංසන්දනාත්මක දේවලුත් ලියන්න සර් වාක්‍ය දෙකක් කියලා දෙන්න. හරි? සංසන්දනය කරන්න. හරි? සංසන්දනය කරන්න අවශ්‍ය වෙන ලියා ගන්න වාක්‍ය දෙකක් කියලා දෙන්නම්. ඔය ගොඩාක් ඒවා මතක තියාගන්න උත්සාහ කරන්න එපා ඈ. එතකොට පැටලෙනවා ඔක්කොම. එක්සෑම් එකට ගියපුවම චුට්ටක් ස්ට්‍රෙස් වෙනවනේ සමහරු. පොඩි තැතිගැන්මකුත් ඇති වෙනවනේ පේපර් එක ලියද්දි. හරි? මේ ඒක නිසා ගොඩාක් දේවල් මතක තියාගෙන යන්නත් එපා මේ ලියද්දි. මේකට අත්‍යවශ්‍ය, Tamanට අවශ්‍ය, Taman ලියන්න හිතාගෙන ඉන්න ඒවා ටිකක් විතරක් මතක තියාගන්න. ඔක්කොම මතක තියාගන්න ඔක්කොම පැටලෙනවා ඊට පස්සේ. මොනවල් ලියන්නද කියලා හිතා ගන්න කරුවේ. හරි. පුතා මේකේ සංසන්දනාත්මක අවස්ථා දෙකක් අපි බලමු. අපි මෙන්න මෙහෙම ගමු. අපි සංසන්දනය කරමු playing sports එකයි using internet එකයි. Look at the bar graph. බලන්නකෝ මේ bar graph එක දිහා. මට පුතා සංසන්දනය කරගන්න ඕනේ playing sports එකයි using internet එකයි. playing sports ළමයි 10ක් ඉන්නවා. using internet ළමයි 3 දෙනයි ඉන්නේ. හරි? ඒ අනුව මට කියන්න ඕනේ මෙන්න මෙහෙම කතාවක්. ඉන්ටර්නෙට් පාවිච්චි කරන ළමයි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ස්පෝර්ට්ස් කරනවා කියලා. playing sports කියලා. මොකද්ද අපි භාවිතා කරන්නේ? ඔයාට compare contrast කරන්න. ඒ කියන්නේ ආදේශ කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් පුතාට වචන මෙන්න මේවා. මේ වචන දෙක මතක තියාගන්නකො වැඩි ඒවා ඕනේ නැහැ. higher than කියන වචන. ඒ වගේම මේ වචන lower than. ඔය ගොඩාක් ඒවා මතක තියාගන්න ගන්න එපා. සරලව මේ වචන දෙක මතක තියාගන්න. higher than, lower than. higher than කියලා කියන්නේ මොකක්ද? high කියන්නේ වැඩි. higher than කියන්නේ වඩා වැඩි. lower than කියන්නේ නම් මොකද්ද? වඩා අඩුයි. වඩා අඩු. ඔය වචන දෙක මතක තියාගන්න 50ක් ඒවා මතක තියාගන්න යන්න එපා. පැටලෙනවා ඊට පස්සේ මොනවා ලියාගන්නද කියලා. මේ වචන දෙක භාවිතා කරලා වාක්‍ය දෙකක් ලියන්න සංසන්දනය කරලා හොඳටම ඇති. හරි? higher than, lower than. ඒකත් මම කියන්නේ මේ වචන දෙකත් ඕනනම් උතන යටින් ලියාගන්න. higher than පාවිච්චි කරේවි, lower than පාවිච්චි කරන්න.
higher than or lower than. You can use these Sir. two words to compare the two bars. හරි තීරු දෙකක් විස්තර කරන්න මේ bars දෙක භාවිතා කරන්න පුළුවන්. සාර word support කියලා අපි ලියාගත්ත තැනින්ම ලියා ගන්න සර්. හා හරි කමක් නැහැ. ඔයෙන් හරි ඉඳ තියෙන තැනකින් ලියා ගන්න. හරි. පුතා දැන් මම ඔයාලට වාක්‍යයක් කිව්වා මෙන්න මේ වාක්‍ය මට කියන්න අවශ්‍යයි. තීරු දෙකක් සංසන්දනය කරන්න යනවා. ඒ තීරු දෙක තමයි මෙන්න මේ තීරු දෙක. මොනවද? playing sports කියන එකයි using internet කියන එකයි. playing sports වලට 10 දෙනෙක් ඉන්නවා. using internet වලට 3 දෙනෙක් ඉන්නවා. right. මට කියන්න අවශ්‍යයි මෙන්න මේ කතාව. ඉන්ටර්නෙට් භාවිතා කරන ළමයි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ස්පෝර්ට්ස් කරනවා. playing sports කියලා. කොහොමද කියන්නේ? පුළුවන් නම් කියන්න. මෙන්න මෙහෙම That- සර් එක. ඔව්. The internet user higher than and playing sport. හරි. ඔව්. මෙන්න මෙහෙම ගමු. මෙන්න වාක්‍යය. higher than භාවිතා කරලා කියන්න යන්නේ වඩා වැඩි කියලා. පුතා මේක ඔයා graph එක ආවොත් එහෙම ලියන්න මතක තියාගන්න. මෙන්න මෙහෙම මම ගන්නවා. හරි? graph එකත් අපි දාගමු. හරි. මට කියන්න ඕනේ using internet වලට වඩා playing sports වැඩි ප්‍රමාණයක් කරනවා. මෙන්න මෙහෙමයි සර් පටන් ගන්නේ වාක්‍ය හදිස්සි නැතුව බලන්න ලියන්න. The number of students දිග වාක්‍යයක් ලියන්න කියලා දෙන්නේ. The number of students who uses internet. The number of students who uses internet is higher than the students higher than the number of students who වැරදි mistake එකක් වුණා. The number of students who playing sports. එහෙම නැත්නම් who plays sports කියන එකයි ගන්න ඕනේ මුලට. වැඩි එකනේ මුලට ගන්න ඕනේ. ඔන්න the number of students who plays sports is higher than the number of students who uses internet. මෙන්න මේ ආකාරයෙන් තමයි higher than දාලා ලියන්නේ වඩා වැඩි කියලා. මෙන්න meaning එක ගන්න මෙන්න මෙහෙම. උතර බලා ගන්න පටලවා ගන්න එපා. The number of students who plays sports. හරි? ක්‍රීඩා කරන ළමයි ප්‍රමාණය වඩා වැඩි the number of students who uses internet. අන්තර්ජාලය භාවිතා කරන ළමයි ප්‍රමාණයට වඩා. හරි? තේරුම ගන්න පුළුවන්. අන්තර්ජාලය භාවිතා කරන ළමයි ප්‍රමාණයට වඩා වැඩි ස්පෝර්ට්ස් කරන ළමයි ප්‍රමාණය. මුලින්ම ලියන්න වඩා වැඩි එක. ඒ කියන්නේ මෙන්න මේ විදිහට the number of students who plays sports කියලා වඩා වැඩි එක මුලින් ලියන්න. වරද්ද ගන්න එපා. මාරු වෙයි ඔය දෙක. හරි මෙතන පුතා place කියලා ගත්තේ the number කියන එක තමයි වාක්‍යයේ කතුරු students නෙමෙයි. එයා ගන්න එනවා. The number of students who plays sports is higher than the number of students who uses internet. සිංහල තේරුමත් ලියා ගන්න ඔතන යටින් මම කියන්නේ. අතර මතක තියාගන්න higher than දාලා ලියද්දි පටන් ගන්න මේ විදිහට දිග වාක්‍යයක් මේ වචන කීයක වාක්‍යයක්ද?
වචන 17ක විතර වාක්‍යයක්. හරි. වචන 17ක විතර වාක්‍යයක්. පොඩි වාක්‍ය ලියනකොට දිග වාක්‍යයක් ලියන එක වටිනවා. The number of students who plays sports is higher than the number of students who uses internet. සිංහල තේරුම අවශ්‍ය නම් ලියා ගන්න. අන්තර්ජාලය භාවිතා කරන ළමයි ප්‍රමාණයට වඩා වැඩි. ලියා ගන්න. අන්තර්ජාලය භාවිතා කරන ළමයි ප්‍රමාණයට වඩා වැඩි ක්‍රීඩා කරන ළමයි ප්‍රමාණය. ක්‍රීඩා කරන ළමයි ප්‍රමාණය. අන්තර්ජාලය භාවිතා කරන ළමයි ප්‍රමාණයට වඩා වැඩි ක්‍රීඩා කරන ළමයි ප්‍රමාණය. හරි. එහෙනම් ඔන්න higher than දාලා යෙලි වඩා වැඩි. හරි. පුතාලා මේ විදිහට මට වාක්‍යයක් හදලා කියන්න ඕනේ මෙන්න මේ දෙක බලලා. හරි. මට ඔයා කියන්න reading books කියන එකයි swimming කියන එකයි අපි සංසන්දනය කරමු. මම විනාඩියක් දෙන්නම්. හරි. මේ විදිහටම reading books කියන එකයි swimming කියන එකයි compare කරන්න. ලියන්න ඉස්සෙල්ලා. ඔතනම යට ලියන්න. තවත් example එකක් වශයෙන්. higher than දාලා reading books කියන එකයි swimming කියන එකයි. reading books 10ක් ඉන්නවා swimming ඉන්නේ 6යි. Sir, මම compare කරන්න. ඔව් කියන්න. the number of students. ඔව් කියන්න බා කියන්න එපා ලියන්න. ලියන්න. Sir, ලියන්නද? ඔව් ලියන්න ඕනේ. පුතා ලියන්න. reading books කියන එකයි swimming කියන එකයි compare කරන්න. මට ලියලා finish කියලා message එකක් එවන්න. Finish, sir. Right. You can compare the two bars, reading books and swimming using higher than. මුලින්ම වැඩිපුර එක තියෙන එක ලියන්න. Sir, reading කිව්වම S අකුරක් එනවනද අකට? එතන reading කියලා නෙමෙයි ගන්නේ reads books කියලා ගන්න පුතා. reads books කියලා. reading කියන ස්ථානේ අපි ing දාලා තියෙන නිසා. Right. Sir. අරේ Sir, reading book swimming නේද sir ලියන්න ඕන? ඔව්. right. උදාලා අපි කොහොමද මේක compare කරන්නේ එහෙනම්? කියන්න බලන්න ලියපු අය. The number of students The who number read of book students is higher than the number of students who like to swim. Read book in higher than the number of students who swim. අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. The number of students who වැඩි එක ලියන්න. reading books number කියන එක ඒක වචනයිනේ. හරි. ප්‍රමාණය කියන එක එතන ඒක වචනේ. ඒක නිසා who reads කියලා ගන්න. S එකක් දාන්න present tense නීතිය apply කරන්න. who reads books is higher than වඩා වැඩි higher than මොකේද the number of students ළමයි ප්‍රමාණය the number of students who කියලා මෙතන කියන්නේ කවුද නෙමෙයි මේ එයාලා කියන්නේ ළමයි වෙනුවට දාන්නේ relative pronouns කියලා පාඩමක් තියෙනවා ඒකෙදි උගන්වනවා ඒවා the number of students who swims කියලා ගන්න swims හරි S එකක් එතනක් දාන්න subject එක තමයි the number කියන්නේ. එතනත් the number නිසා
reads කියලා essay එකක්. හරි. එහෙනම් පුතාලා ඔන්න higher than දාලා ලියන්න පැහැදිලිව ගන්න. ඔය විදිහට වාක්‍ය ලියන්න. මේ විදිහට. තවත් ක්‍රම තියෙනවා ලියන්න ගොඩක්. මේ ක්‍රමේ මතක තියාගන්නකෝ. ඔය ඔක්කොම ක්‍රම ඔයා එක එක තැන් වල එක පන්ති වලත් ඉගෙනගෙන නැත්නම් වෙන ස්කෝල් වලත් ඉගෙනගෙන නැති ඔක්කොම මතක තියාගන්න උත්සාහ කරන්න එපා. ඔයාට ලියන්න පුළුවන් පහසු ක්‍රම ටිකක් හදාගන්න. ඔයාට භාවිතා කරන්න පුළුවන් මතක තියාගන්න පුළුවන් වචන ටිකකුයි ලියන වාක්‍ය සෙට් එකකුයි හදාගන්න. ඒතර හරියම පැහැදිලි. හරි. ඊට පස්සේ මට ලියන්න අවශ්‍යයි lower than භාවිතා. lower than. higher than වලින් තමයි ලියන්නේ. තවත් සංසන්දනයක් කරනවා අපි lower than. lower than කියන්නේ වඩා අඩුයි. වඩා අඩු එකක් මුලින් ලියලා ඊට වඩා වැඩි එකක් ඊට පස්සේ ලියන්නයි යන්නේ. ඒත් මේ විදිහටමයි ලියන්න තියෙන්නේ. ඒත් මේ විදිහටමයි ලියන්න තියෙන්නේ. හරි? අපි ගමු lower than. lower than. lower than කියන්නේ පුතා වඩා අඩුයි. අපි බලමු කම්පෙයාර් කරන්න අඩු ඒවා දෙකක් මොනවද? අපි ගමු swimming කියන එකයි reading books කියන එකයි. හරි? දැන් අපි කලිනුත් ගත්ත එක අර වඩා වැඩි එකට නෙමෙයි වඩා අඩු එකට අනේ අපි මෙහෙම ගමුකෝ. වඩා අඩු එකට ගමු swimming එකයි playing sports එකයි. රහ ගන්න වඩා අඩු එකට ගන්න යන්නේ swimming කියන එකයි playing sports කියන එකයි. එහෙම හොඳයිද? හරි. ඒ දෙකට අනුව කියන්නේ swimming playing sports. ලියාගෙන යන්න ඔය ලියපු විදිහටම කොහමද ගන්න? swimming playing sports කියන්න ඕනේ මෙන්න මේකයි. පීනන්න කැමති ළමයි නෙමෙයි. ඔව්. පීනන්න කැමති ළමයි ප්‍රමාණය වඩා අඩුයි ස්පෝර්ට්ස් කරන්න කැමති ළමයි ප්‍රමාණයට වඩා. නම් මෙන්න මෙහෙම ගන්නවා වඩා අඩු එකයි මුලට ගන්න. The number of students who මම කලින් likes කියන වචනේ ලියුවද නෑ නේද? The number of students who කියලා දාලා කෙලින්ම ක්‍රියාවන් ලියුවේ මොකද්ද කියලානේ? The number of students who swims. මොනයිද who likes to swim කියලා ගන්නත් පුළුවන්. හරි? The number of students who swims number කියන එක වචනෙට අනුව ක්‍රියාව තියන්න ඕනේ. ඒක වචනේ නිසා is තියෙනවා. is lower than වඩා අඩුයි. swimming කරන්න ඉන්න ප්‍රමාණය වඩා අඩුයි. lower than the number of students who මොකද අපි ගන්නවා කියේ? who plays sports. හරි? number කියන එක තමයි subject දෙක වෙන්නේ වාක්‍යයේ. students නෙමෙයි නිසා ක්‍රියාපදයේ simple present tense වලට අනුව ස්ථාන. හරි? lower than කියන වචනේ භාවිතා කරනවා මේ. The number of students who swims is lower than the number of students who plays sports. සිංහල තේරුම තමයි ක්‍රීඩා කරන්න ඉන්න ළමයි ප්‍රමාණයට වඩා ක්‍රීඩා කරන ළමයි ප්‍රමාණයට වඩා අඩුයි පීනන ළමයි ප්‍රමාණය. ඒකයි යෝගී තේරුම. අවශ්‍ය නම් පුතාලා තේරුමත් ලියන්න. ක්‍රීඩා කරන ළමයි ප්‍රමාණයට වඩා අඩුයි පීනන ළමයි ප්‍රමාණය. ඔන්න ඉතින් වඩා අර්ථවත් මේකට like කියන වචනෙන් දැම්මම පීනන්න කැමති කියලා. who likes to swim කියලා. එහෙම අවශ්‍ය නැහැ. හරි. මට තව එකක් ඔයා lower than දාලා ලියන්න ඕනේ මෙන්න මේ දෙක. සර් ඔව්. පොඩ්ඩක් සිංහල තේරුම ආයි කියන්න. ක්‍රීඩා කරන ළමයි ප්‍රමාණයට වඩා අඩුයි. ක්‍රීඩා කරන ළමයි ප්‍රමාණයට වඩා අඩුයි පීනන ළමයි ප්‍රමාණය.
මේන ළමයි ප්‍රමාණය කියන්නේ විනෝදාංශයක් ලෙස පිහිනුම් කරන ළමයි ප්‍රමාණය කියන එක. හරි? right. පුතා මට ඔයා කම්පෙයාර් කරලා පෙන්නන්න. ඔතන යටින් ලියලා පෙන්නන්න ඕනේ ඊළඟ වාක්‍ය වශයෙන් watching TV කියන එකයි playing sports කියන එකයි. මේ දෙක කම්පෙයාර් කරන්න. watching TV playing sports. බලන්න කම්පෙයාර් කරන්න ওই විදියට. ඔයා කියන්න ඕනේ ක්‍රීඩා කරන ළමයි ප්‍රමාණයට වඩා නෙමෙයි ටීවී බලන ළමයි ප්‍රමාණයට වඩා අඩුයි ක්‍රීඩා කරන ළමයි ප්‍රමාණය. මුලින්ම ලියන්න අඩු එක. මුලින්ම ලියන්න අඩු එක. watching TV playing sports compare කරන්න. මට finish කියලා message එකක් එවන්න ඊට පස්සේ. finish සිකුරාදට තියෙන ටියුට් ක්ලාස් එකට හැම දරුවෙක්ම සම්බන්ධ වෙන්න. ආයතනයට ගිහලා ටියුට් එක අරගෙන තුන්වෙනි වාර විභාගයට අදාළව ප්‍රශ්න වලින් සාකච්ඡා කරන්න. හරි? finish right? සර් මොකද සර් ලියන්න කිව්වේ swimming ඔය watching TV කියන එකයි playing sports කියන දෙකයි compare කරන්නයි කිව්වේ. වඩා අඩුයි කියන අදහස ගන්න. ඔයා කියන්න ඕනේ රූපවාහිනිය නරඹන ප්‍රමාණයට වඩා අඩුයි ක්‍රීඩා කරන ප්‍රමාණය. හරි. පුතාලා අපි ලියමු වාක්‍ය. ලියපු අය මට කියන්න කොහොමද ලියන්නේ? ලියපු අය කියන්නේ මේ විදිහට. The number of the number of the students who number playing of sports students lower than the who number of watching students who watching TV is TV. lower than the number of students who play sport. ඔව් මුලින්ම දැන් අපි අඩු එක ගැනයි කතා කරන්නේ. මුලින්ම මේ දෙකෙන් අඩු එක කියන්න ඕනේ. watching TV ද playing sports අඩු playing sports නේ. playing sports ඔව් සමහරුන්ට මේ අඩු එක හොයා ගන්න බෑ. වැරදියට කියනවා මට ඇහුණා. හරි? ගණන් පුළුවන් වෙනෝනේ අංක 14 කියන්නේ වැඩි 10 කියන්නේ අඩුයි. සමහරුන්ට අංක බැහැද කොහෙද අනේ මන්ද. හරි? වඩා අඩු එක කියන්න ඕනේ මුලින්ම. වඩා අඩු එක මුලින්ම කියන්න. ඒකට ඉංග්‍රීසි නෙමෙයි ගණන් පුළුවන් වෙන්න ඕනේ. හරි? right. පුතා කොහොමද එතකොට කියන්නේ මෙන්න මෙහෙමයි කියන්නේ. හරි? the number of students who අඩු එක මොකද්ද? playing sports නේ. එහෙනම් ගන්න the number of students who plays sports. The number of students who plays sports is lower than වඩා අඩුයි. හරි? is lower than the number of students who watching TV. the number of students simple present tense වලින් අපි ලියමු watches TV. watch කියලා විතරක් නෙමෙයි watches කියලා es ගන්න මොකද number කියන එක තමයි ඒකේ වාක්‍යයේ කතරු students නෙමෙයි. හරි? watches TV. The number of students who plays sports is lower than the number of students watches TV. හොඳට මතක තියාගන්න වැඩි එකක් ගැන කියද්දි higher than කියලා වචනේ භාවිතා කරලා අපි වාක්‍යයක් ලියන්න ගනිද්දි මුලින්ම ලියන්නේ number of students කියලා ඒ වැඩි එක ගැන. lower than කියලා පටන් ගත්තා lower than දාලා ලියුවොත් එහෙම වාක්‍ය පටන් ගද්දි මුලටම ලියන්නේ අඩු එක. මතක තියාගන්න. ඔන්න යටින් ලියා ගන්න. හරි? සමහරුන්ට ওই දෙක පැටලෙනවා. කරුවක් දාලා යටින් ලියා ගන්න. මේ වාක්‍ය දෙකට යටින් higher than භාවිතා කර වාක්‍යයක් හදන විට ලියා ගන්න යටින් අමතක වෙනව නැත්නම් higher than භාවිතා කර වාක්‍යයක් හදන විට මුලින්ම වැඩි එක ලියන්න. මුලින්ම වැඩි එක ලියන්න. higher than භාවිතා කර වාක්‍යයක් හදන විට මුලින්ම
මෙතන who කියලා ගන්න බැරි වුණා මට. නේ? Who watches TV sorry ලියන්න බැරි වුණා. මේ higher than භාවිතා කර වාක්‍යයක් හදන විට මුලින්ම වැඩි එක ගන්න. ඊට යටින් ලියා ගන්න නැවතත් ස්ටාර් එකක් දාලා lower than භාවිතා කර වාක්‍යයක් හදන විට මුලින්ම අඩු එක ලියන්න. lower than භාවිතා කර වාක්‍යයක් හදන විට මුලින්ම අඩු එක. හරි. ඉතින් ඔය වගේ වචන භාවිතා කරලා ඔය ආකාරයට පුතාලා ලියාගත්තොත් එහෙම සංසන්දනය කරන විදියක් කියලා දුන්නානේ. හරි. ඉතින් මොකද්ද? මොකද පුතේ? higher than භාවිතා කර වාක්‍යයක් සාධන විට මුලින්ම අඩු එක ලියන්න. මුලින්ම අඩු එක ලියන්න. ඒ කියන්නේ the number of students කියලා ලියලා අඩු එක ලියන්න ඕනේ. හරි? හරි. මට කියන්න ඉතින් ඔය වචන භාවිතා කරලා පළවෙනි පැරග්‍රාෆ් එකේ පළවෙනි පැසේජ් එකේ මේ අර වාක්‍ය තුන ලියනවා. ඊට පස්සේ දෙවෙනි පැසේජ් එකේ තමයි පුතා අපි ඩිස්ක්‍රයිබ් කරන්නේ. හරි ඩිස්ක්‍රයිබ් කරද්දිවත් හරි පැහැදිලිව සර් කියලා දුන්නා මුලින්ම වැඩි එක ලියද්දි according to the given bar graph කියලා අරගෙන the most popular කියලා දාලා ලියන්න පුළුවන්. හරි ඒ වගේම ඊට පස්සේ සමාන ඒවා තියෙනවා නම් and equal number of කියලා අරගෙන ලියන්න පුළුවන්. ප්‍රමාණ දක්වන්න ඕන නම් ඒ වගේ අකට which is කියලා සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම යම්කිසි එක තීරුවක විතරක් විස්තරයක් ලියනවා නම් number එක දාලා the 6 students like to swim හරි 10 students like to read books ඒ වගේ ලියන්න පුළුවන්. ඒ වගේම අඩුම එක ගැන ලියද්දි among all the leisure time activities given in the bar graph කියලා the least popular කියලා ගන්න පුළුවන්. හරි ඒ වගේම higher than lower than භාවිතා කරන්න පුළුවන් compare කරන්න. ඒ වගේම අවසාන වාක්‍ය ලියද්දි overall සමස්තයක් වශයෙන් කියන වචනේ භාවිතා කරලා වාක්‍ය ලියන්න පුළුවන්. right පුතාලා මට කියන්න could you understand how to describe a graph bar graph දැන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වුණාද ඉස්සරට වඩා මේ graph එකක් පැහැදිලිව ඇනලයිස් කරන විදිය Yes, sir. ඔව් Yes, sir. මොටම බලන්න Yes, තේරුම් sir. ගන්න අවංකව Yes, to be sir. honest Yes, sir. tell me to be honest raise your hand if you have understood the lesson well අවංකව මත උස්සන්න බලන්න මේක හරියටම තේරුම් ගත්තා කියලා කියනවා අනිවාර්යයෙන්ම O level paper එකේ නවා අය ආවේ නැත්නම් එහෙම සර් පන්ති නවත්තනවා හරි graphs and charts වලින් එකක් අනිවාර්යයෙන්ම එනවා 14 වෙනි ප්‍රශ්නේ දිනුත් එන්නේ හරි හරි පුතලා හරි ඕකේ lower hand දාගන්නද දැන් lower hand දාන්න හරි මම හිතන්නේ හැමෝටම තේරුම් ගන්න පුළුවන් වුණා කොහොමද අපි graph එකක් analyze කරන්න කියලා හරි පැහැදිලි ඔයාලට හරියට මතක තියාගන්න ලකුණු 10ම try කරන්න ගන්න දැන් මේ පාර ටියුට් එකේ මේ මාසේ ටියුට් එකේ දාලා තිනවා මෙන්න graph එකක් bar graph එකක් තියෙනවා මේකේ අවසානයේ කෙලිම O level paper එකකම තියෙන ප්‍රශ්නයක් අරගෙන තියෙන test 14 කියලා in your tute this month මේ මාසේ ටියුට් එකේ හරි ඒ වගේම ටියුට් ගැනීම සම්බන්ධව දැනුවත් කිරීමක් කරන්න ඕනේ හරි අපි සාකච්ඡා කරන්නේ මේ දවස්වල third term test එකට දාලා ප්‍රශ්න සිකුරාදා දවසේ අනිවාර්යෙන් පුතාලා සම්බන්ධ වෙන්න ටියුට් ක්ලාස් එකට හරි මේ තියරි වශයෙන් ඉගෙන ගන්න දේවල් නැවත රිවිෂන් වශයෙන් මතක් කර ගන්නවා ටියුට් ක්ලාස් එකේදී සහ ප්‍රශ්න වලට පමණයි උත්තර ලියන්නේ කෙලින්ම විභාගෙටමයි පුරුදු කරන්න යාව විභාගෙටමයි පුරුදු කරන්නේ ප්‍රශ්න වලට විතරමයි සිකුරාදා හවසට අපි උත්තර ලියන්නේ හවස 4:00 දම් 5:00 ගන්න ටියුට් ක්ලාස් එක පැවැත්වෙනවා අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඒ වගේම විදුලා ආයතනයට ගිහලා ටියුට් එක ලබා ගන්න පුළුවන් මෙන්න මේ ටියුට් එක මේ ටියුට් සෙට් එක වෙනම ෆයිල් එකක දාලා පරිස්සම් කරලා තියාගන්න වැදගත් වෙනවා ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා මේ එතකොට ආයතනයේ විදුලා ආයතනයේ පුතා හැමදාම උදේ 8:00 ඉඳන් 4:00 වෙනකම් විවෘතයි ආයතනයට ගිහලා ටියුට් ගන්න පුළුවන් ඔයාලට ඒ වගේම තමයි මේ ඔයාට හදිස්සි යන්න බැරි නම් කියන ඔයාගේ අම්මටයි තාත්තටයි හරි කාට හරි යන්න බැරුව ගෙවල් ගාව හරි කෙනෙක් ඉන්නවා නම් කොලේක හරි ලියලා දෙන්න මෙන්න මේ ටියුට්ස් ටිකයි අවශ්‍ය වෙන්නේ කියලා ඉංග්‍රීසි මත්සංක සර් ගණිතය මතුකම සර් මේ විදිහට ලියලා දෙන්න මේ එතකොට ඇවිල්ලා ඔෆිස් එකට දීපුවාම ටියුට් සෙට් එක අවශ්‍ය විදිහට ඔයාලට දෙයි හරි ඉතින් මේ ආයතනයේ විවෘතයි 8:00 ඉඳන් හවස 4:00 5 වගේ වෙනකම් මම හිතන්නේ ගොඩක් දරුවෝ ටියුට්ස් අරගෙන තියෙන්නේ
අනිවාර්යයෙන්ම ටියුට් එක ආයතනෙට ගිහලා ගන්න. හරි. මම හිතන්නේ මේ සතියේ ඉඳන් හැම ක්ලාස් එකකම වගේ ටියුට්ස් ටික පටන් ගන්නවා. හරි. පුතාලා එහෙමනම් අපි ඔන්න සම්පූර්ණයෙන්ම graph එකක් analyze කරා. ඊයද වෙලාවද? What's the time now? 12:07. ඔව්. 12:07 නේ. 12:06. right. අපි මෙහෙම කරමු. මේ මම තවත් graph එකක් දෙනවා. ඔයාට ඒක ඔයා තනියම describe කරන්න ඕනේ. දැන් අද ඉගෙන ගත්තනේ හරියට මොන හරි අඩුපාඩු තියෙනවා නම් අහගත්තනේ සර්කින් මේ ඔය graph එකක් describe කරද්දි මොනවද එන්න ඕනේ දේවල් කියලා. දැන් ඔයා තනියම ලියන්න try එකක් දෙන්න ඕනේ. හරි? මම graph එකක් ඔයාට දැන් දෙනවා. හරි? පුතා මේක ඇඳ ගන්න ඕනේ. ඇඳගෙන ඔයා තනියම ලියන්න try කරන්න ඕනේ. passage එක පළවෙනි passage එක තුල අර කිව්ව විදිහට වාක්‍ය තුන ලියන්න. second passage එක තුල ඔයා describe කරන්න මේ වචන සර් කියපු දේවල් භාවිතා කරන්න. අදම මේක කරන්න ඕනේ දැම්මම class එකේ. හරි? right. අපි ලියාගමු question එකක්. ලියාගන්න paragraph 2. දෙවෙනි paragraph එක class එකේ කතා කරමු. paragraph 2 කියලා ලියාගන්න. මේකේ teacher's answer එක මම next week දෙනවා. I'll give you the teacher's answer next week. Today itself you should write down. අදම ඔයා මේක දැන් ලියන්න ගන්නවා. right. මෙන්න question එක. මෙන්න question එක ලියා ගන්න. question එක හොඳට කියවන්න ඕනේ. මොකද පළවෙනි වාක්‍යයේදී ඔයාලට paraphrase කරන්න ඕනේ. සංස්කරණය කරන්න. The following paragraph shows පෙන්눔 කරනවා. The following paragraph shows the number of grade 11 grade 10 students grade 10 students would like to read various books. Main question next. The following paragraph shows the number of grade 10 students who like to read various books. පහත් සඳහන් paragraph එකෙන් පෙන්눔 කරන්නේ විවිධ පොත් කියවන්න කැමති 10 වසර ළමයි. විවිධ වර්ගයේ පොත් තියෙනවා, novels තියෙනවා, නවකතා තියෙනවා. ඒ වගේම detective stories තියෙනවා. ඒ කියන්නේ රහස් පරීක්ෂක කතා. තව තියෙනවා short stories, කෙටි කතා තියෙනවා. poems ගන්න පුළුවන්, fairy tales ගන්න පුළුවන්. ඔය වගේ මේ ළමයි කියවන්න කැමති විවිධ පොත් සම්බන්ධවයි තියෙන්නේ. උදා question එක ලියාගත්තද? Yes, sir. Yes, sir. graph එක Yes, sir. මට ඒ graph එක හදා ගන්නම් බැරි වුණා මේක PowerPoint presentation එකකින් හරි හදාගත්තා නම් පැහැදිලි. නම් කමක් නැහැ සර් බෝඩ් එකේ අඳින්න. හරි. මෙන්න මෙහෙමයි එන්නේ graph එක. මේ vertical axis එකේ පහ ගාන 50ක් ගන්න ඕනේ උඩට. හරි. මේක ඔයා කෙලින්ම ගන්න හරි. මේ පැත්තේ එන්නේ number of students කියන එක. 50ක් ගන්න උඩට පහ ගානේ. මේ පැත්තට එනවා 6ක් විතර. බිඳුවෙන් පටන් ගන්න විතර. මේ පැත්තට ගන්න 6ක් විතර. ඒකේ පළවෙනි එකේ තියෙනවා 5ක්. second bar එකේ එනවා 20 20ක්. මම ඒවා ලියන්නම් අංක ටික අතට පැහැදිලිව. මේකේ 5යි මේකේ 20කට ගන්න තුන්වෙනි එකේ 50ක් තියෙනවා උඩටම එනවා
ප්‍රමාණය 50යි මෙතනින් ලියනවා. හරි. ඊට පස්සේ 15යි 15 15කට ගන්න. පස්සේ 35 35කට. පහයි. ඔයා මේ අංක දාන්න අවශ්‍ය නැහැ ප්‍රමාණය දාගන්න. ඊට පස්සේ ගන්න නැවත 15යි. Here an equal number of students. Horizontal axis එකෙන් කියවෙන්නේ various books විවිධ පොත්. මේ තමයි detective stories. මෙතන ලියුවොත් පැහැදිලි මදි. ලියන්න බෑසට. වෙනම් මම ලියන්න යටින්. පළවෙනියට මේ දීලා තියෙන පහක් තියෙන්නේ ඔයා යටින් ලියාගන්න. detective stories කියලා. රහස් පරීක්ෂක කතා තමයි 5 දිනක් කැමති. හරි ඔයා මෙතනින්ම ලියාගන්න. සර් මේ මෙතන ලිව්වම් පැහැදිලි ලියලා. ඊට පස්සේ දෙවෙනි එකේ තියෙන 20 ලියනවා. ඒ 20 තමයි short stories. කෙටි කතා. ඊට පස්සේ තුන්වෙනියට තියෙනනේ 50. ඒ 50 තමයි novels. නව කතා කියවන්න කැමති ප්‍රමාණය. හතරවෙනි එකේ තියෙන්නේ 15ක් නේ. ඒ poems. පස්වෙනි තීරුවේ තියෙනවා 35. ඒක මේ පැත්තෙන් ලියන්න. 35ක් ඉන්නවා. ඒ මොනවද fairy tales. සුරංගනා කතා. ආයෙමත් 15ක් ඉන්නවා. එයාලා history books. ඉතිහාසයේ පොත්. මෙන්න පළවෙනි තීරුව, දෙවෙනි තීරුව, 3, 4, 5, 6. ඔයාලා මේ තීරුව යටින් ලියාගන්න. සර් ඔව්. සර් පළවෙනි එකේ තේරුම මොකද්ද? ඔකේ ඩිටෙක්ටිව් ස්ටෝරීස් කියලා කියන්නේ රහස් පරීක්ෂක කතා. රහස් පරීක්ෂක කතා. හරි. දෙවෙනි එකේ තියෙනවා ෂෝට් ස්ටෝරීස් කියලා. ඒ කියලා කියන්නේ කෙටි කතා. ළමයි 50ක් කැමතිලු novels වලට, නව කතා වලට. ඊට පස්සේ 15ක් කැමතිලු poems තියෙන ඒවට. කවි තියෙන පොත් වලට කැමතිලු. 35 දෙනෙක් කැමතිලු fairy tales වලට, සුරංගනා කතා වලට. හරි. 35ක් කැමතිලු fairy tales, සුරංගනා කතා වලට. සුරංගනා කතා වල ඉන්නේ සුරංගනාවියෝ සහ සුරංගලා. හරි. සුරංගනාවි කියන්නේ ගෑනු කෙනානේ, ඒක පිරිමි කෙනා සුරංග මතක තියාගන්න. හරි. male female. සුරංගනාවියෝ සහ සුරංගලා තමයි මේ සුරංගනා කතා වල. ඊට පස්සේ පුතා 15 දෙනෙක් කැමතිලු ඉතිහාසයේ පොත් වලට. History books. හරි. ඔයාට කියනවා describe this bar graph. මේ bar graph එක විස්තර කරන්නයි කියලා. එතකොට මේක විස්තර කරන්න ඔයාට පුළුවන් passages දෙකකින්. පළවෙනි passage එකේ ලියනවා වාක්‍ය 3. දෙවෙනි passage එකේ තමයි මේවා compare කරනවා, වැඩිම එක ලියනවා, අඩුම එක ලියනවා, equal number of දාලා ලියනවා. හරි ඒ විදිහට කරමු. right මේක පැහැදිලිද? is this clear enough? මේක පැහැදිලි නේද? Yes, sir. Yes sir. හරි එහෙනම් පුතා දැන් මම මේක පටන් ගන්න ඕනේ. you should write down, you should describe this bar graph now itself. දැන් නෙමෙයි, දැන් මම now itself. දැන් මම කියලා කියන්නේ කොහොමද? now itself කියලා. හරි දැන් මම පටන් ගන්න ඕනේ, නැත්නම් අමතක වෙනවා. හරි දැන් මෙහෙමයි සර්ට
මේක දැන් ගන්න පුළුවන් සර් දැන් මොලේ නම් නැවත මේක graph එක ඇනලයිස් කරන්න ගත්තොත් වැඩක් නැහැ. ඔයා ලියන්න ඕනේ තනි. ඔයා ලියන්න. හරි? පුතාට පුළුවන්ද දැන් මේක graph එක ඇනලයිස් කරන්න? finish sir. හරි. සමහරව ලියලත් ඉවරයි. right. මම හිතන්නේ තව අනිත් අය ලියන්න පටන් ගන්නවත් නැතුව ඇති. හරි? ලියන්න පටන් ගන්න දැන්. හරි? මේක ලියන්න ඊළඟ දවසේ සර් මේක සාකච්ඡා කරනවා. තව මම හිතන්නේ විනාඩි 10 අපි කරන් තියෙන්නේ. හරි? මට ඒ වෙලාව තුල මේක සාකච්ඡා කරන්න මදි. Time is not enough to give teachers answer. හරි? ගුරුවරයාගේ පිළිතුරු දෙන්න වෙලාව මදි. ඒ නිසා මුලින්ම පුතාලා මේක ලියලා සර්ට WhatsApp එවන්න ඕන. මගේ නම් එක දන්නවනේ. හරි? මේ නම් එකට ඔයා ලියලා ෆොටෝ එකක් ගහලා එවන්න ඕනේ describe කරපු. හරි? next week we can discuss. අපිට ඊළඟ සතියේ මේක සාකච්ඡා කරන්න පුළුවන්. හරි. එහෙනම් එහෙම කරමු නේද? තව විනාඩි කිහිපයයි තියෙන. දැන් මම පටන් ගන්නෑ. ක්ලාස් එක දැන් විනාඩි 10ක් කලින් මම අවසන් කරනවා. ඒ කියලා ඔයා මේක දැන් මම පටන් ගන්න. අර කලින් එක බලන්න දැන් මතකයි නේද ඇනලයිස් කරනවා. දැන් මම පටන් ගන්න. හරි. එහෙනම් පුතා සර් දැනට මෙතනින් මැට් ටික අවසන් කරනවා. next week I will discuss with you the answer. ඊළඟ සතියේ මම සාකච්ඡා කරනවා. ඔයා දැන් තනියම ලියන්න පටන්. හරි? right. මේක තේරුණාද? අද පාඩම කොහොමද කියන්නේ? Could you understand today's lesson? ගොඩක් හොඳයි. Yes, sir, understand. තේරුණා. හැමෝටම හරි. ඔව්. හැමෝම තේරුම් ගන්න ඕනේ අනිවාර්යෙන්ම. හොඳයි. right. එහෙනම් පුතාලා අපි ඊළඟ දවසේ හම්බෙමු. graph එක analyze කරන්න මට WhatsApp එවන්න. right. එහෙනම් good afternoon to you. See you next day. පොට්ටයිට දෙන්න good afternoon sir. හෙටුගේ class එක තියෙනවා. right. WhatsApp message එකක් එවන්න. හෙටුගේ class එක තියෙනවා. පුතා WhatsApp message එකක් එවන්න group එකට.